ඔයාලට මම ඇහෙනවද? ඇහෙනවද මාව? ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. එහෙනම් හැමෝටම ආයිබෝන්. අපි සම්පූර්ණ පටන් ගමු. right. ඔයාලට බෝඩ් එකේ පොඩ්ඩක් ක්ලියර් පේනවද? බෝඩ් එක ක්ලියර්ද? ඔව් සර්. හරි. අද අපි කරමු එහෙනම් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක නේද? එකෙන් පටන් ගමු. ඊට අපි පටන් ගත්ත පාඩම තමයි හයිපර්ටෙන්ෂන්. හරි? හයිපර්ටෙන්ෂන් පාඩමේ ඔයාලට මතක් වෙන්නේ නැති මම එදා කිව්වා කොහොමද ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන මෙකැනිසම් එක. මතකද නේද? ප්‍රෙෂර් එක අඩු වුණොත් ප්‍රෙෂර් එක වැඩි කරන්න ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. හරි? බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණොත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන්න අපේ ඇඟ ක්‍රියාත්මක වෙන විදිය. මෙකැනිසම් දෙකයි. මතක ඇති බැරෝ රිෆ්ලෙක්ස් අනිත් එක තමයි මොකද්ද? රෙනින් ඇන්ජියෝටෙන්සින් ඇල්ඩෝස්ටෙරෝන් සිස්ටම් එක නේද? right. මේකෙන් මම කිව්වා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණොත් සිම්පැතටික් නර්ව් සිස්ටම් එක ඇක්ටිවේට් වෙනවා කියලා. හරි? නර්ව් සිස්ටම් එක ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේෂන් එක වැඩි වෙනවා. මෙයා දැන් දෙකකට ගෙනියන දෙනවා කියලා කිව්වා. එකක් අනිත් එක තමයි blood vessel. රුධිර වාහිනී. right? heart එකේ තියෙනවා කිව්වම beta 1 receptor. හරි? රුධිර වාහිනී වල තියෙනවා කිව්වා මොනවද? alpha receptor. හරි? විශේෂයෙන් alpha 1 නේද? විශේෂයෙන් heart එකේ beta 1 උත්තේජනය වෙච්ච ගමන් මොකද වෙන්නේ? heart එකේ beta 1 වල ක්‍රියාකාරීත්වය ඇක්ටිවේෂන් එක සිද්ධ වෙනවා. ඇක්ටිවේෂන් එක වැඩි වෙනවා. මේක ඇක්ටිවේට් වෙච්ච ගමන් heart rate එක වේගවත් වෙනවා. වැඩි වෙනවා. heart rate එක කියන්නේ මොකද්ද? විනාඩියකදී සංකෝචනය වෙන වාර ගණන number of contractions per minute. එතකොට ඒක වැඩි වෙද්දී එළියට දාන රුධිර පරිමාණ විනාඩියකදී ඒකත් වැඩි වෙනවා. කාඩියක් අවුට්පුට් එක වැඩි වෙනවා කියලා කිව්වා. මේකෙන් blood pressure එක වැඩි වෙනවා. හරි? ඊට පස්සේ blood vessel වල alpha 1 activate වුණාම මොකද වෙන්නේ? ඒව සංකෝචනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ peripheral resistance එක වැඩි වෙනවා. පාදයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය වැඩි වෙනවා. පාදයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය වැඩි වෙද්දී නැවතත් blood pressure එක වැඩි වෙනවා. අපි ගන්නවා අනිත් පැත්තට එනවා. මොකක්ද අනිත් පැත්තෙන්? අපේ renin angiotensin aldosterone system එකට අනුව renin ශ්‍රාවය අඩු වෙනවා. නේද? blood pressure එක අඩු වෙච්ච ගමන් renin වැඩි වෙනවා. හරි? renin ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. renin මොකද කරන්නේ? අක්‍රීය තත්ත්වයේ ඉන්න angiotensin 1 බවට පරිවර්තනය කරනවා. angiotensin 1 බවට පරිවර්තනය කරනවා. දැන් මේ angiotensin 1 එයාට ප්‍රබල නැහැ. එයාපත් වෙන්න ඕනේ angiotensin 2 බවට. හරි? ඒක කරන්නේ කවුද? angiotensin converting enzyme එහෙම නැත්නම් ACE මගින්. හරි? ACE සමග angiotensin 2 බවට පරිවර්තනය වෙනවා. එයා තමයි most potent vasoconstrictor in our body. අපේ ඉන්න ප්‍රබලම රුධිර වාහිනී හකුලවන කෙනා. ඒ නිසා ආපහු පාරයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය වැඩි වෙනවා, blood pressure එක වැඩි වෙනවා.
හැබැයි පොඩි කාරණයක්. angiotensin 2 වැඩි වෙනකොට බලන් ඉන්න බෑ කියන එක කවුද? කකුගඩුවෙන් ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය වෙනවා. ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය වැඩි වෙනවා. ඇල්ඩෝස්ටරෝන් මොකද කරන්නේ? අපේ ඇඟේ තියෙන සෝඩියම් සහ වෝටර් ඇඟ ඇතුලේ රිටෙන්ෂන් කරගන්නවා. ඇඟ ඇතුලේ තියාගන්නවා. රිටෙන්ෂන් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලේ වල තියෙන සෝඩියම් සහ ජලය වැඩි වෙනවා. ඕකම සිද්ධ වෙනවා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණාම. මොනවා වෙලාද? ෆිල්ට්‍රේෂන් එක අඩු වෙලා. පෙරීම අඩුවීම හින්දා මොකද වෙන්නේ? ඇඟ ඇතුලේ සෝඩියම් සහ ජලය එකතු වෙන්න පටන් ගන්නවා. මේක එකතු වෙනවා කියන එක ඊළඟ අර්ථය තමයි මොකද වැඩි වෙන්නේ? blood volume එක ලේ වල තියෙන පරිමාව. ඇයි ඒ? ජලය වැඩි, ලුණු වර්ග වැඩි, ලවණ වැඩි. ඒකින්ද blood volume එක වැඩි වෙලා blood pressure එක වැඩි වෙනවා. හරිද? right. එහෙනම් ඕක තමයි අපි ගිය සතියේ කතා කරපු මෙකනිසම් දෙක. මොකද්ද? එකක් තමයි බැරෝ රිෆ්ලෙක්ස් එක, අනිත් එක තමයි රෙනින් ඇන්ජියෝටෙන්සින් ඇල්ඩෝස්ටරෝන් සිස්ටම් එක. දැන් මේකෙදි අපි ඩ්‍රග්ස් පාවිච්චි කරා මතක ඇති. මම ඩ්‍රග්ස් ටිකක් කිව්වා. කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පළවෙනි තැන. හරි මේ පාත් එකේ මුලින්ම නවත්ත ගන්න පුළුවන්. අපි ඒවට කිව්වා centrally acting drugs කියලා. මේතයිල් ඩෝපා, ක්ලොනිඩීන් වගේ ඖෂධ තමයි මේකේ පාවිච්චි කරන්නේ. මේ පාත් එකත් මුලින්ම නවත්ත ගන්න පුළුවන් ශ්‍රේණීන් ස්‍රාවය අඩු කරලා. මම කියුවට renin secretion inhibitors නැත්නම් renin inhibitors. ඒකේ එකම එක ඩ්‍රග් එකක් තියෙන ඒක තමයි ඇලිස්කිරන් කියන ඩ්‍රග් එක. හරි? අපි ඒවට කියනවා renin inhibitors කියලා. ඊට පස්සේ මෙතනින් ගත්තාම බීටා 1 උත්තේජනය වෙන්න දෙන්නේ නැතුව බීටා රිසෙප්ටර්ස් බ්ලොක් කරා. ඒවට කිව්වා අපි බීටා බ්ලොකර්ස් කියලා. all the lols, atenolol, propranolol, metoprolol, carvedilol, pindolol, propranolol ඕවා. ඊට පස්සේ alpha receptors බ්ලොක් කරා. ඒවට කිව්වා අපි alpha blockers කියලා. all the sosin, හරි? terazosin, හරි? sazosin, tamsulosin, ඕවා තමයි. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මෙතනින් angiotensin 1 angiotensin 2 බවට කන්වර්ට් කරන angiotensin enzyme එක ඉන්හිබිට් කරන ඖෂධ. අපි ඒකට කිව්වා angiotensin converting enzyme inhibitors කියලා කිව්වා. හරි? ඒවා තමයි ප්‍රිල් කියලා ඉවරුනේ. ප්‍රිල් නේද? captopril, enalapril, lisinopril. හරි. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ කොටසේ කතා කරන්නේ. ඊට පස්සේ angiotensin 2 හැදෙන්න දීලා ඒවා අදාළ රිසෙප්ටර් එකත් එක්ක සම්බන්ධ වෙන්න දුන්නේ. අපි ඒකට කිව්වා angiotensin 2 receptor blocker කියලා කිව්වා. හරි? ඒවා තමයි olmesartan නේද? මොනවාද sartan ලා කියන්නේ? losartan, valsartan, telmisartan, olmesartan නේද? ඔය ටික තමයි එකන්නේ. ඊට පස්සේ අපි මෙතනත් බ්ලොක් කරගන්න පුළුවන් වුණා. සෝඩියම් සහ වතුර අපේ ඇඟෙන් එළියට යවා ගත්තා. මොනවා කරලාද? ඇඟේ තියෙන වැඩිපුර සවලය එළියට දාලා. ඒවට කිව්වා අපි ඩයුරෙටික් කියලා. හරි? ඩයුරෙටික්. හරිද වෙන්නේ? right. ඊට පස්සේ මම කතා කරා පෙරිෆරල් රෙසිස්ටන්ස් එක අඩු කරන ඖෂධ. ඒ කියන්නේ රුධිර වාහනය ඉහිල් කරන්න පුළුවන් ඖෂධ. මම මේකෙදි කතා කරා calcium channel blockers. හරි? diltiazem, verapamil, amlodipine, nifedipine ඔන්නවා කිව්වා. හරි? ඊට පස්සේ තව කිව්වා direct acting vasodilators. හරි? vasodilators. හරි? මොනවද ඒ යටතේ කතා කරේ අපි? ගොඩක් නේද? මොනවද? මේකෙදි කතා කරා sodium nitroxide. හරි? diazoxide ඔය වගේ ඖෂධ කතා කරන්න තියෙන ඉස්සරහට නේ. right. දැන් බලන්න කීයද කියලා. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි. ඒ කියන්නේ අපි හයිපර්ටෙන්ෂන් වලට ඖෂධ කාණ්ඩ 9ක් භාවිතා කරනවා. හරිද? එහෙනම් අපි යන් අද මේ ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. අද යන් ට්‍රීට්මන්ට් ස්ට්‍රැටජිස් වලට මම දීලා ඇති ටියුට් එකක්. හරි? ටියුට් එකක් තියෙනව නේද? අපි මේ ටියුට් එක චුට්ටක් ගමු අතට. හරි?
right ඔන්න මම මේක පොඩ්ඩක් ෂෙයා කරන්නම් මම මේ ටියුට් එකේ print out එකක් ගන්න කියලා ගිය සතියේ කිව්වා අපි බලමු කට්ටිය ඇරන්ද කියලා නේ right right cardiovascular system එකේ ටියුට් එක නේ නෑ මේක දෙන්නේ ඉතින් අපි ගමු මෙහෙම PVST මේ ටියුට් එක කට්ටිය print out ගත්තද? කරන්න තියෙන්නේ නැද්ද? ගත්තා සර්. ගත්තේ නැද්ද? ගත්තා. හරි. මේමයි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක සාමාන්‍යයෙන් කරනකොට ඒක ළඟ තියාගන්න. හරි? කමන්නේ මම ටියුට් එක පෙන්නන්නම්. මෙන්න මේකනේ මම දාලා තිබ්බ ඔයාලගේ group එකට කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක මෙන්න මේක තමයි ටියුට් එක. හරි? කමන්නේ ටියුට් එක අද එහෙම ලොකුවට ඕන වෙන්නේ අපි ටිකක් බලමු. හරි? ටියුට් එක නැති කට්ටිය පොඩ්ඩක් පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න ඔය වීඩියෝ එකත් කොහොමද මම දානවනේ. හරි? ෂෝට් නෝට් එකක් දාගමු. කොහොමද ලියන්න තමයි තියෙන්නේ ටියුට් එකේ කිස් තියෙන්නේ. හරි? මම මේ වගේ සතිය කිව්වා ඔයාලට. අද බලමු මේ විදියට. තාම මේ කොටස් කරේ නෑ. මේ blood controlling blood pressure controlling mechanism එක මම මේක ඔයාලට අඳින්න දුන්නා නේද ඒකේ ගැටලුවක් නෑ මෙන්න මේක තමයි ගිය සතිය වල ඇඳගත්තා නිකන් කොලේ හරි ටියුට් එක තිබ්බේ නෑනේ ගිය සතිය හරි ඔන්න ඔය විදිහට ඇඳගත්තා මේකෙන් අපි යන් මෙන්න මේකට මොකද්ද treatment strategies ඒ කියන්නේ ප්‍රතිකාර කරන උපක්‍රම හරි දාගන්න මාතෘකාවක් ලියන්න තමයි තියෙන්නේ මේ ටියුට් එක තිබ්බද ඉතින් බලන්න ටියුට් එකෙත් ලියන්න තියෙන්නේ ඒ නිසා treatment strategies කියලා අපි දාගමු හරි treatment strategies හරි ඒකල අහගන්න හොඳට treatment strategies කියලා ලියලා අහගන්න right හරිද right ඔන්න මම උතරින් අයින් වුණා ඕම් බලාගන්න හොඳට අහගන්න අපි hypertension ඕනම ලෙඩක් මෙන්න මේ විදිහට කතා කරනවා හරි මොනවද කියන්නේ ඕනම ලෙඩක තීව්‍රතාවය අපි හඳුන්වනවා අපි ෆාමකොලොජි ඉගෙන ගන්නකොට නැත්නම් මෙඩිසින් ඉගෙන ගන්නකොට මෙන්න මේ විදිහට ඕනම රෝගී තත්ත්වයක් මොනවා වෙන්න පුළුවන්ද එච්චර දරුණු නෑ මයිල් හරි ඊළඟට තව අවස්ථාවක් තියෙනවා ටිකක් දරුණු නෑ ටිකක් මධ්‍යයි දරුණුත් නෑ සරලත් නෑ අපි කියන්නේ මොඩරේට් හරි ආයෙ තියෙනවා ඒකේ ඊළඟ අවස්ථාව ටිකක් දරුණු සිවියර් හරි අපි කියන මේ අවස්ථාවට සිවියර් කියනවා සිවියර් ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා අති දරුණු හරි අපි කියන්නේ මැලිග්නන්ට් හරිනේ ඕනම රෝගී තත්ත්වයක මේක ඇප්ලයි කරන්න පුළුවන් හරි මයිල් කියන්නේ ඉච්ඡර දරුණු නෑ සරලයි ලොකු හානියක් වෙන්නේ නෑ මොඩරේට් මොකද අකුරු වඩුනේ මොඩරේට් කියන්නේ දරුණු නෑ සරලක් නෑ අතරමැදි අවස්ථාව ඊට පස්සේ ඊළඟ අවස්ථාව දරුණු සිවියර්
ඊළඟට malignant අපි දාලා. හරි. ඉතින් අපි hypertension වලට මේක apply කරනවා. mild hypertension. හරි. එච්චර සරල නැහැ, එච්චර දරුණු නැහැ. තාම අපේ ඇඟට හානියක් කරන මට්ටමේ නැහැ. හැබැයි අපි මොකද කරන්න ඕනේ? කන්ට්‍රෝල් කරන්න ඕනේ. හරි. ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? තව තවත් එන්න වැඩි වෙනවා. හරි. ප්‍රෙෂර් එකට හොඳ කිරීමක් නැහැ, නෝ කියෝ. හැබැයි can control. ඒක නිසා අපි ඉස්සරහම මොකද කරන්න ඕනේ? මේ mild hypertension අපිට control කරගන්න පුළුවන් මොනවා පාවිච්චි කළාද? බෙහෙත් වර්ග දෙකක් පාවිච්චි කරනවා. බොහෝම සරල බෙහෙත් වර්ග දෙකක්. පළවෙනි බෙහෙත් වර්ගය තමයි ඩයුරටික්. අපේ ඇඟේ තියෙන වැඩිපුර ජලය, ලවණ එළියට ගියා කියලා අපිට හානියක් නෑ ලොකුවට. හරි? ඒ නිසා වැඩිපුර ලවණ සහ ජලය අයින් කරන්න බෙහෙත් කාණ්ඩයක් දෙනවා. මොකක්ද මේ කාණ්ඩය? ඩයුරටික් නේද? මම කිව්වේ වැඩිපුර ලවණ සහ ජලය ඉවත් කරන්න ඩයුරටික් කාණ්ඩය පාවිච්චි කරනවා. එහෙනම් මයිල්ඩ් එකකට අපිට පුළුවන් ඩයුරටික් එකක් ඉස්සෙල්ලා පාවිච්චි කරන්න. හරිද? ඊළඟට කවුසි ප්‍රශ්නයක් නම් අහන්න. නෑ නේද? right. ඩයුරටික් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හරි? එහෙම නැත්නම් බීටා බ්ලොකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? බීටා බ්ලොකර්. ඒ කියන්නේ heart rate එක ටිකක් අඩු කරන ඖෂධය. හරි? මොකද කරන්න පුළුවන් සරලවම එකක් තමයි අපිට පුළුවන් ලවණ වර්ග සහ ජලය අයින් කරන්න. හරි? ඊට පස්සේ අපිට පුළුවන් heart එකේ rate එක අඩු කරන්න පුළුවන්. හරි? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න. මේ දෙක සරලවම අපිට පටන් ගන්න පුළුවන් මේ දෙකෙන් එක ඩ්‍රග් එකක්. එක ඩයුරටික් එක බීටා බ්ලොකර් එකක්. ලොකු හානියක් නෑ අපේ ඇඟට. හරි? හැබැයි පොඩි දෙයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඩයුරටික් එක පටන් ගත්තට තාම ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් වෙන්නේ නෑ. ටිකක් මොඩරේට් එකකට ගිහිල්ලා. හරි? මොකද එනම් පළවෙනි ස්ට්‍රැටජි එක පළවෙනි එක තමයි ඩයුරටික් එකක් හරි බීටා බ්ලොකර් එකක් හරි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒවට රෙස්පොන්ස් කරන්නේ නැහැ කියන්නේ ලෙඩේ ටිකක් මොඩරේට් මට්ටමට ගිහින්. එතකොට අපි මොකද කරන්න ඕනේ? ওই දෙකම පාවිච්චි කරන්න ඕනේ. ඩයුරටික් එක ඉස්සෙල්ලා ඩයුරටික් එකකින් පටන් ගත්තා නම් බීටා බ්ලොකර් එකක් ඇඩ් කරනවා. ඉස්සෙල්ලා බීටා බ්ලොකර් එකක් පටන් ගත්තා නම් ඩයුරටික් එකක් ඇඩ් කරනවා. ඊට දෙවෙනි ස්ටෙප් එකේ ඉන්න පළවෙනි එකේදී ඩයුරටික් එකකින් හෝ බීටා බ්ලොකර් එකකින් පටන් ගන්නවා. දෙවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ ඒවට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් ඔය දෙකම පාවිච්චි කරනවා. හරි? තුන්වෙනි ස්ටෙප් එක. හරි? සෙකන්ඩ් ඩ්‍රග් එකට ආන්සර් කරන්නේ නැත්නම් දැන් මුලදී අපි ඩයුරටික් එකක් හරි බීටා බ්ලොකර් එකක් හරි දුන්නා. දෙවෙනියට දුන්නානේ ඔය දෙකම පාවිච්චි කරන්නේ. ඔය දෙකටම ආන්සර් කරන්නේ නැත්නම් එයා ටිකක් සිවියර් මට්ටමට ගිහිල්ලා. මොකද කරන්න ඕනේ? තර්ඩ් ඩ්‍රග් එකක් ඇඩ් කරන්න වෙනවා. හරි? තර්ඩ් ඩ්‍රග් එකක්. හරි? එහෙනම් මේකට මේ දෙකට අමතර තුන්වෙනි අවස්ථාවේදී පාවිච්චි කරන මොකද්ද? ඩයුරටික් එකක්, බීටා බ්ලොකර් එකක්. හරි? ඊට පස්සේ ACE ඉන්හිබිටර් එකක් පාවිච්චි කරනවා. හරි? ACE ඉන්හිබිටර් එකක්. ඒ කියන්නේ ක්‍රිල් වලින් ඉවර කැප්ටොපිල්, එනරොපිල් ඒ වගේ දා පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි ස්ට්‍රැටජි එක තමයි මොකද්ද? ඔය ඩ්‍රග් තුනටම ආන්සර් කරන්නේ නැත්තම් මේ ඔක්කොම අපි සිලෙක්ට් කරගන්නේ කොහොමද? අතුරු ආබාධ අවම වෙන විදිහට තමයි පාවිච්චි කරන්නේ. හරි? මේකෙදි හතරවෙනි ස්ටෙප් එක කියන්නේ සිවියර් අවස්ථාවේ ඉඳන් මැලිග්නන්ට් තත්ත්වයට යන්න දෙයක්. තාම ගිහින් නෑ යන්නේ. මොකද වෙන්නේ? ඩයුරටික් එකක් පාවිච්චි කරන්න වෙනවා, බීටා බ්ලොකර් එකක් පාවිච්චි කරන්න වෙනවා, ACE එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මොකද්ද? අපිට කැල්සියම් චැනල් බ්ලොකර් එකක් පාවිච්චි කරන්න වෙනවා. හරි? ඩ්‍රග්ස් වර්ග හතරක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ටිකක් දරුණු වල ප්‍රෙෂර් එක තියෙන කට්ටියට මෙහෙම බෙහෙත් වර්ග හතරක් සමහර අයට පහක් විතර පාවිච්චි කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. හරි?
ඒ නිසා ඔයාලා මතක තියාගන්න කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දැක්ක ගමන් බෙහෙත් පත්‍රය දැක්ක ගමන් ඒකේ තියෙන නිකන් ඩයුරටික් එකක් වගේ නේද? එයාට ප්‍රෙෂර් එක නම් තියෙන්නේ කියලා මේ ඩයග්නෝස් කරලා තියෙන්නේ. ඩයුරටික් එකක් විතරක් නම් බයින් දෙන්නේ මොකද කියන්නේ? සරල මට්ටමේ වාට ප්‍රෙෂර් එක තියෙනවා. මොකම අඩුවෙන් තියෙන හැබැයි කන්ට්‍රෝල් කරගන්න. කන්ට්‍රෝල් කරගත්තේ නැත්නම් අපි මොකද කියන්නේ? දරුණු මට්ටමට යන්න පුළුවන් ටික ටික. ඒ නිසා දැම්මම ගන්න. පළවෙනිම කියන්නේ මොකද්ද ඔය වගේ ලෙඩුන්ගේ? ගොඩක් දෙනෙක් මොකද කරන්නේ? අර කැස්ටර් වුණේ මිල්සා වගේ සතියකින් විතර බෙහෙත් නවත්තනවා. ප්‍රෙෂර් එක වෙක් කරන්න පුළුවන්. බෑ. කන්ට්‍රෝල් කරන්න වෙන්නේ. හොඳ කරන්න බෑ කවදාකවත්. හොඳ කරන්න බැරි ලෙඩ මොනවද? දියවැඩියා. හරි? ඇදුම. හරි? ඊට පස්සේ අපස්මාර එක පැත්තකින්. හරි? ඊට පස්සේ මේක ප්‍රෙෂර් එක. මොකද කරන්නේ? කන්ට්‍රෝල් විතරයි. මොනවද කරන්නේ? බෙහෙත් පාවිච්චි කරලා ඒක කන්ට්‍රෝල් කරන්න. හරි? ඒ නිසා අපි මේකෙදි කරන්න යන්නේ කන්ට්‍රෝල් කිරීම. හරි? කන්ට්‍රෝල් කරන්න මේ උපක්‍රම හතර පාවිච්චි කරනවා. පළවෙනි උපක්‍රමය ඩයුරටික් එකක් හෝ බීටා බ්ලොකර් එකක්. දෙවෙනි උපක්‍රමය ඩයුරටික් එකක් with beta blocker. තුන්වෙනි උපක්‍රමය with not respond to both these diuretic and beta blocker. Add third drug ACE inhibitor. And fourth strategy when not respond to above 3 drugs add calcium channel blocker. හරිද? ඔන්න උපක්‍රමය. හරි? ඊට පස්සේ මේවට මොකද කරන්නේ? මාරු කර බෙහෙත් අපි ඇඩ් කරනවා. උදාහරණයක් AC inhibitors වල කැප් එනවා. මොකද කියන්නේ? ඒක අයින් කරලා එයාගේ මල්ලි දානවා. කවුද? angiotensin 2 receptor blockers දානවා. ලොසාටනෝන් එකක් දානවා. එහෙම සයිඩ් ඉෆෙක්ට් අවම වෙන විදිහට තෝර මොකද කරන්න පුළුවන්ද? මේක අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙනම් දාගන්න treatment strategy කියන තැන අපි සරලව ලියාගමු mild hypertension. පළවෙනි කරුණ දාලා ලියන්න mild hypertension. හරිද? can be managed with can be controlled by diuretic or beta blocker. ඒක වරහන් ඇතුළේ දාගන්න දෙකම. කියලා වරහන් කරන diuretic or beta blocker කියලා a single drug. එක drug එක. single drug. මොකද ලියන්න ඕනේ? mild hypertension can be controlled by a single drug. වරහන් ඇතුළේ දාගන්න diuretic or beta blocker. සමරි එකක්. මොකද මෙසේජ් එකක් දාලා තියෙනවා. සමරි එකක් කරන්න පුළුවන්ද? හරි. සමරි එකක් කරන්න දැන් ටිකක් ඔක ලියාගෙන මම මේ කොටස ඉවර මේ පළවෙනි ස්ටෙප් එක ගියාට පස්සේ මේක කියලා දෙන්නම්. එච්චර දෙයක් නැහැ මේ. අපි හයිපර්ටෙන්ෂන් වල ට්‍රීට්මන්ට් කරන විදිය. හරි? පළවෙනි එකේදී අපි ඩයුරටික් මයිල්ඩ් අවස්ථාව දරුණු නැහැ. ඒකෙදි ඩයුරටික් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් බීටා බ්ලොකර් එකකින් පටන් ගන්නවා. ඒවට ආන්සර් කරන්නේ නැත්තම් ඔය දෙකම කලවේවි පාවිච්චි කරනවා. ඩයුරටික් එකයි බීටා බ්ලොකර් එකයි. ඒකට රෙස්පොන්ඩ් කරන්නේ නැත්තම් හරි අපි මොකද කරන්නේ? ඩයුරටික් එකයි බීටා බ්ලොකර් එකයි AC ඉන්හිබිටර් එකයි තුනම පාවිච්චි කරනවා. හරි ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ ඒ තුනටම ආන්සර් කරන්නේ නැත්තම් කන්ට්‍රෝල් කරගන්න බැරි නම් හතරවෙනි එකත් ඇඩ් කරන්න වෙනවා. හරි රයිට් දාගන්න නේ. දෙවෙනි කරුණ. හරි දෙවෙනි කරුණ දාගමු අපි more severe hypertension. more ඊළඟ කරුණ දාගන්න severe hypertension. more severe hypertension.
require treat with require අවශ්‍යයි treat with ප්‍රතිකාර කරන්න treat with several drugs drugs on keypacking several drugs හරි several drugs හරි ඒකල දාගන්න ක්ලාස් එක දැන් නේද පටන් ගත්තේ ඔව් දැන් පටන් ගත්තා දැන් කිව්වේ 7:40ට අපි පටන් ගත්තා මම මැසේජ් එක දාලා තිබ්බා හැමෝටම 7:40 කියලා හරි එච්චර ගොඩක් කරේ නෑ හරි දැන් තමයි අපි ලියන්න ගත්තේ නේ right දාගන්න more severe hypertension require treat with several drugs that are used as minimum side effect අවම අතුරුආබාධ සහිත ඖෂධ තමයි අපි පාවිච්චි කරන්නේ හරි හරි නේද right ඊට පස්සේ දාගන්න treatment initiated with ඊළඟ තනුව treatment initiated with initiated කියන එකත් පටන් ගන්න with any of four drugs any of four drugs right? Any of four drugs right ඒක දාගන්න එක diuretic කියලා දාගන්න උනට හේතුව එකක් එක diuretic එකක් දෙවෙනි එක දාන්න a beta blocker තුන්වෙනි එක දාගන්න an ACE inhibitor හතරවෙනි එක දාගන්න a calcium channel blocker හරි නේද calcium channel blocker හරි නේ වැඩේ right ඒකල පොඩි දරුවක් දාගමු if blood pressure දාගන්න if blood pressure inadequately controlled අපිට control කරගන්න බැරි නම් මොකද කරන්න ඕනේ second drug එකක් add කරන්න ඕනේ add second drug මොනවද add කරන්න ඕනේ second drug එක diuretic එකකින් පටන් ගත්තා නම් beta blocker එකක් add කරනවා beta blocker එකකින් පටන් ගත්තා නම් diuretic එකක් add කරනවා ඔය දෙකම දෙවෙනි අවස්ථාවේ තියෙන්න ඕනේ වරහන් ඇතුලේ දාගන්න එකෙන් තා මේ විදිහට ගන්න beta blocker plus a diuretic
හරි නේද? එනි හැන්ඩ් එපා සරලවම දාගන්න. හරි? ඊට පස්සේ දාගන්න ඊළඟ එක ඊළඟ ස්ටෙප් එක දාගන්න if not respond ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් a third drug added මොකද third drug එක NACE inhibitor හරි right අවසන් ස්ටෙප් එක මොකද්ද if not respond to ඒවට අවශ්‍ය කරන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ fourth drug එක add කරන්න add fourth drug මොකද්ද calcium channel blocker CCD හරි ready ඒක ඔයිට වඩා යන්න එපා හරි මේ දවස්වල පොඩ්ඩක් මාත් හරි අපිට ඉන්නේ මේ උග්‍රය මාරුවයි ටෙම්පරේචර් ගතියක් තියෙනවා ඒක නිසා මේ පොඩ්ඩක් ක්ලාස් එකේ කලින් ගත්තේ විනාඩි 20ක් මොකද රැය වෙනකල් ඇහැරලා හිටියොත් එහෙම හරි අමාරු විදිහට මේ වැඩි වෙනවා හරි මම වෙනස් ටිකේ මම I am on augmenting ගන්නවා augmenting කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් ඒකේ තියෙනවා ඇන්ටිබයොටික් එකක් ඒකේ තියෙනවා amoxicillin plus clavulanic එක හරි ඉතින් ඕකේ තියෙනවා විවිධාකාර ඩෝසේජ් ෆෝම් තියෙනවා සිරප් එකක් තියෙනවා එතකොට ටැබ්ලට් තියෙනවා ඉන්ජෙක්ෂන් තියෙනවා සාමාන්‍යයෙන් ටැබ්ලට් එක පොඩි ළමයින්ට 375 mg ගන්න ඒකෙත් පොඩි විශේෂයක් තියෙනවා වැඩි හිටියෙක් නම් 625 mg ගන්න හරිද ඕකේ ඉන්ජෙක්ෂන් ෆෝම් එකේ තියෙනවා 1 gram තියෙනවා 600 mg තියෙනවා හරි එතකොට මේ කම්බිනේෂන් එකක් නේ ඔකේ ක්ලැවලිනික් ඇතුළුයි අමොක්සිලින් තියෙනවා සාමාන්‍යයෙන් ඕරලි ගන්න එහෙම ඩ්‍රග් එක වල මම කියන විදිහටදී මේ 625 mg හැදුනේ අමොක්සිලින් මිලිග්‍රෑම් 500කුයි ක්ලැවලිනික් ඇති මිලිග්‍රෑම් 125කුයි හරි මිලිග්‍රෑම් 200ක් සපා හැදුනේ කොහොමද අමොක්සිලින් මිලිග්‍රෑම් 250කුයි ක්ලැවලිනික් ඇති 125කුයි හරිද මේ අමොක්සිලින් මේ ක්ලැවලිනික් ඇයි මේක කියන්නේ සමහර අය මොකද කරන්නේ මේ 625 325 නැතිවම 625 දෙකට කඩලා ගන්න වැඩක් තියෙන්නේ ඒ නැත්තම් මොකද කරන්නේ 625 නැතිවම මේකෙන් දෙකක් කරනවා හොඳයිද නෑ හරි මේකේ මේ ක්ලැවලිනික් ඇසිඩ් කියන්නේ ඇමොක්සිලින් ආරක්ෂා කරන ඖෂධය හරිද ඇමොක්සිලින් මම ඇන්ටිබයොටික් පාඩමින් කියලා දෙන්න ආරක්ෂා කරන ඖෂධයක් හරිද එතකොට ඒක අඩු වුණොත් එහෙම වැඩක් නෑ ඇමොක්සිලින් විනාශ වෙන බුද්ධ ජීවිතයගේ එන්සයිම් එකක් ඉන්නවා හරිද ඒක වැඩි වුණොත් අපේ ඇඟට හානි වෙනවා අතුරු ආපහු වැඩි වෙනවා දැන් බලන්න ආයිසිස් පාන මේකෙන් දෙකක් ගත්තොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ ඇමොක්සිලින් 500 යැදෙනවා හැබැයි ක්ලැවලින් 250ක් වෙනවනේ ඒක හොඳ නෑ අපිට ටොක්සික් හරි මේකෙන් භාගයක් ගත්තොත් තියෙද ඇමොක්සිලින් නම් 250ක් ලැබෙයි කියලා හිතමුකෝ ක්ලැවලින් කොහෙද 62 ගැලසන් පහ වැඩක් තියෙන්නේ නෑ ඉතින් එහෙම කාලාවක්වත් ගන්න එපා දෙන්නත් එපා ලෙඩෙකුට එහෙම දෙන්න හරි ඔය දෙන ක්‍රමයක් තියෙනවා මම පස්සේ කියන්නම් මේ පාඩමෙන් අදාළ වෙලා තියෙන්නේ right හරි අපි යන් එන ඉස්සල්ලාම මොකෙන්ද පටන් ගන්නෙ ඩයුරිටික් අපි යන් ඩයුරිටික් වල right දාගන්න මාතෘකාව ඩයුරිටික්
මෙහා ගන්න හොඳට බලන්න. ඔයාලා ඩයුරටික් කියුව මොකද්ද? මූට් සාකාර. හරි? මෙන්න මෙහෙමයි ඩයුරටික් වැඩ කරන්නේ. මම බලා ගන්න. හරි? ඩයුරටික් එකක් වැඩ කරන විදිය. මෙහෙම ගමුකෝ. මම අනිනවා නෙෆ්‍රෝන් එක. ඉතින් අපේ ඉම්මලි එක නේද? මම ගමුකෝ. වකුගඩුවේ තියෙන වෘක්කාංගෝ කමින්දයි යන්නේ. මේක බෝමන් කැප්සූල් එක. හරි? බෝමන් කැප්සූල් එකෙන් මොනවද වෙන්නේ? මේ විදිහට එනවා මොකද්ද? අවිදූර සංවලිත නාලිකාව. ප්‍රොක්සිමල් කන්වලූටඩ් ටිබියුල් එක. හරි? මේකේ මොකද හැදෙන්නේ? මේකෙන් හැදෙනවා මොකද්ද? ලූප් ඔෆ් හෙන්ලි. හරි? ලූප් ඔෆ් හෙන්ලි. මේක ගත්තාම මොකද වෙන්නේ මේ හරියෙන් විශාල වෙනවා. හෙල්ලේ කුඩු. හරි? ඊට පස්සේ descending colon. sorry මේක ඇවිල්ලා distal convoluted tubule එක. මේ වයිලවල විනෝඩ කරානේ නැති වෙන්නේ. හරි? අපි ඒක ප්‍රයෝජනයට ගන්නයි යන්නේ දැන්. මොන් බලන්න. මේක මම කිව්වා proximal convoluted tubule. proximal convoluted tubule. අවිදූර සංවලිත නාලිකාව. මේක distal convoluted tubule. විදූර සංවලිත නාලිකාව. මේකද කිව්වා අපි loop of Henle. Henle කුඩුව. හරිනේ? මේක ඇවිල්ලා අවරෝහණ බාහුව, මේක ආරෝහණ බාහුව. අවරෝහණ බාහුව කිසි ආරෝහණ බාහුව වැඩක් යද්දී විශාල වෙනවා. හරි? අනේ මේක බෝමන් කැප්සූල්. බෝමන් කැප්සූල්. බෝමන් පාවර්. දැන් මතක තියාගන්න මේක කලෙක්ටිං ටිබියුල්. සංග්‍රාහක නාලිකාව. අනිවාර්යයෙන් රයිට්. හොඳට අහගන්න. මේකද මොකද කරන්නේ? බ්ලඩ් සප්ලයි එක දෙනවා කවුද? හાર્ට් එක. බලන්න. මෙන්න මෙහෙමයි ඉන්නේ. මෙතනින් පෙරලා හරි හાર્ට් එකකින් අපි තුන් මේ හાર્ට් එක තියෙන්නේ කියලා. හાર્ට් එක ලොකු ඊට වඩා මේ හાર્ට් එකකින් එනවා. නොවියොන. හරි හાર્ට් එකෙන් සාමාන්‍යයෙන් කොච්චරක් විතර ඊට කීයක් විතර එවනවා නැද්ද විනාඩියකට? උදේට විනාඩියකට සාමාන්‍යයෙන් මෙයා දෙනවා ලීටර් 5ක් විතර. ලීටර් 5ක් විතර විනාඩියකදී මෙතනට වකුගඩුවට දෙන රුධිර රීන නාඩගයක ඔස්සේ ලබා දෙනවා. හරි? උදාහරණ අපිට ලීටර් 5ක් 5 ලීටර් දුන්නා කියන එකකට per minute දැන් මොනවා වෙයිද? මෙතෙන් දෙද්දී මේකෙන් හරි සාමාන්‍යයෙන් 120ක් විතර තමයි මේ ගණේට එන්නේ. ඇයි මේ පෙරලා යනවා. සාමාන්‍යයෙන් මිලිලීටර් 180ක් විතර තමයි මෙතනට එන්නේ. හරි මිලිලීටර්. එතනදී ගම පෙරගෙන යනවා. මම ඒක එන විදිය කියලා දෙන්න හાર્ට් පේජ් පාඩමේදී මේ මොකද කියන්නේ නැහැ. මෙහෙම පෙරෙනකොට මොකද වෙන්නේ? මේ රුධිරේ එන තරලය මොකද වෙන්නේ? කොටසක් නැවත ඇබ්සෝබ් කරගන්නවා. හරි? කොටසක් නැවත රුධිරේ මේ වාහිනිය වල දෙනවා. සමහර ලවණ සමහරටම උරා ගන්නවා. සමහර ඒවා නෙවෙයි හොදන්නේ. ලවණ ආපහු උරා ගන්නවා. සමහර ලවණ මේ වගේ එළියට යනවා. හරිද? හරිනේ? දෙන්නේ කෙරුවේ නෑ.
කමෙන්ට් එකක් ගන්න හම්බුනේ. right එහෙනම් අපි උත්තර ගන්න අපව කියන්න සාමාන්‍යයෙන් කපුගඩුවට ඉදිරිය සැපයුම දෙනවා. හරි සාමාන්‍යයෙන් හાર્ට් එකෙන් මිනිත්තු එකට ලීටර් 5ක් එළියට දානවා. ඒකෙන් 120ක් අපේ රීනල් ආර්ටරියට ලබා දෙනවා. වලට ඒ ලෙවල් ටිකක් මතක් වෙනවා නම් කියන්නේ හાર્ට් එක එකපාරක් සංකෝචනය කරනවා විනාඩියකින් සංකෝචනය වෙනවා ලීටර් 5ක් එළියට දානවා. හරි ඒකෙන් 120ක් කියනකොට ලීටර් එකක් මොකද රීනල් ආර්ටරියට එනවා. හරි ඒකෙන් ඔයාලා දන්නවා ඇති 140ක් මොනවද තියෙන්නේ? 140ක් සෛල තියෙන්නේ. ඉතින් 50ක් මොනවද තියෙන්නේ? 60ක් තරවේ. ඒ 60ක් කියන්නේ මිලිලීටරයක් එළියට එනවා නම් 60ක් කියන්නේ තරවේ මිලිලීටර 600යි. ඕක මිලිලීටර 600ක් කියනවා. මේ මිලිලීටර 600 ම 100ට මොකද වෙන්නේ? 80ක්ම නැවත රුධිරයට යනවා 120යි කරන්නේ. අයිතෝ තමයි 180. හරි 180 ආවේ. හරිද? එහෙනම් මේ 180 එනකොට මොකද වෙන්නේ? සමහර ලාවල නැවත උදා ගන්නවා එකට. හරි සමහර ලාවල මේවල තියෙනවා දානවා මේකට. කොහොමද ඉන්නේ? හරි අපි මේ ඩයුරිටික් පාවිච්චි කරන්නේ මොනවද? ඩයුරිටික් පාවිච්චි කරලා මේ අනවශ්‍ය ලාවල කියන්නේ මොකද කරන්නේ? තරලය ඉවත් කරනවා. හරි ඉවත් කළ දාපුවාම මොකද වෙන්නේ? රුධිරයේ තියෙන පරිමාණය අඩු වෙනවා. නේද? අනවශ්‍ය කර්මයෙන් යන්නේ රුධිරයේ තියෙන අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? හඬ පැහැදිලි මදි. හඬ ඇහෙනව මදිද? හැමෝටම එහෙමද? කතා කරන්නේ මේ හැමෝටම වගේ කතාවල එන්නේ කැඩි දෙන්නේ. ඔව් සර්. කැඩි දෙන්නේ. හරි මම මේක හදාගන්න කල මට පොඩ්ඩක් වෙලා දෙන්න මේ හරි මම එතකොට මේක ඉස්සර කරන ගම මම ඊට පස්සේ මේක හදන්න හරි එයාටම මේකෙදි අපි පාවිච්චි කරන ඩයුරිටික් කියලා කාණ්ඩයක් හරිද මොකද්ද ඩයුරිටික් හරි මේ ඩයුරිටික් එක ක්‍රියාත්මක වෙනවා තැන් පහකට හරි ප්ලේටස් පහකදී ක්‍රියාත්මක වෙනවා හරිද මේ ප්ලේටස් පහ අපි බලමු මොනවද කියලා හරි පළවෙනි ප්ලේට් එක මෙන්න මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා එකක් ඒ මොකද්ද ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන්නේ එතන ක්‍රියාත්මක වෙනවා ඔස්මෝටික් ඩයුරිටික් කියලා කාණ්ඩයක්. හරිද? මොකද්ද? ඔස්මෝටික් ඩයුරිටික්. මම ලියන්න මෙතනින්. ඔස්මෝටික් ඩයුරිටික්. ඔන්න මේක අත්දැක හදන්න. දීලා කරන්නේ.
දැන් ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවද මාව? පුත්තක් කියන්න. දැන් ක්ලියර්ද? Oh, sir. No. ක්ලියර්ද? Yes, sir. හරිනේ. හරි. හරි. එහෙනම් අපි යමු. දැන් හොඳට ඇහෙනව නේද? ක්ලියර් ඇහෙනවද නැද්ද? No, sir. එන්නේ. හරි. එහෙනම් යන් අපි මෙන්න මෙහෙම මේ මේකේ මෙන්න මේ බෝමන් කැප්සූල් එක ළඟ. බෝමන් කැප්සූල් එක ළඟ ක්‍රියාත්මක වෙන ඔස්මෝටික් ඩයුටික් කියලා જાතියක්. ආශ්‍රිත පීඩනය සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙන ඖෂධ. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හොඳට මතක තියාගන්න මෙන්න මේ බෝමන් පාවරය හරි ඒ වගේම ඩිස්ටල් ප්‍රොක්සිමල් කන්වර්ටර් සිඩියුල් මේ ප්‍රදේශයේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හරි ඔස්මෝටික් ඩයුටික්. ඒ යන්නේ අපි කතා කරනවා මොනවද මැනිටෝල් හරි යූරියා කියන ඖෂධ වර්ග දෙක. හරි ඊට පස්සේ තව එකක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ප්‍රදේශයේ. හරිද? හරි විශේෂයෙන් බෝමන් පාවරේ මත. හරි මේකේ ක්‍රියාත්මක වෙන ඖෂධ කාණ්ඩ අපි කියනවා තයිරොයිඩ් කාණ්ඩ කියන අපි නම මොකක්ද කියලාද? අපි කියනවා කාබොනික් anhydrous inhibitor. Carbonic anhydrase inhibitor. හරි මේ ඩයුරටික් කියලා වෙනම පාඩමක් තියෙනවා. එතකොට මම මේක විස්තර කරනවා කොහොමද වෙන්නේ මේ කාබොනික් ඇසිඩ් හදන්නේ කොහොමද? ඒ ස්ටෙප් ඔක්කොම කරනවා. මේකෙදි මට ඕන වෙන්නේ රක්කාව තුනයි. හරි? right. Carbonic anhydrase inhibitor කියන ඩ්‍රග් වර්ග ටිකක් තියෙනවා. ඒකේ කියනවා මොනවද? ඒකේ කියනවා acetylcholamide. acetylcholamide. ගොඩක් ෆාමසි වල මේක බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි ඩයමොක්ස්. හරි? ඉතුරු අතල්කලා කියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඉතුරු උදාහරණ ප්‍රශ්නයක් තියෙනවා නේද? raise hand. හරි? ඊට පස්සේ brinzolamide. brinzolamide කියලා ඖෂධයක් තියෙනවා. හරි බෝසොලොමයිඩ් කියලා ඖෂධයක් තියෙනවා. බෝසොලොමයිඩ්. හරිනේ? ඔන්න ඖෂධ වර්ග තුනක් තියෙනවා. ඕක ස්පෙෂල් එකට අවශ්‍ය නැහැ. මේ කාලෙත් අවශ්‍ය නැහැ. හරි? අවශ්‍ය වෙන්නේ ලූප් ඔෆ් හෙල්ලේ හෙල්ලේ මුදුමත ක්‍රියාත්මක වෙන ඖෂධ. හරි? ඒව තමයි මොනවද? ලූප් ඩයුරටික් කියලා කියන්නේ. මොකද? ලූප් ඩයුරටික්. හරි? ලූප් ඩයුරටික්. මොනවද ඒ? ඕගොල්ලෝ තුන්කමයි. මේක ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් නේම් එක ලැටික්. හරි? ලැටික්. මේ අභිනව මූත් අපි කියන හිතු කියලා. හරි? ඒකෙන් අපි රැට එහෙම බොන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය බොන්න කියන්නේ කොහෙලාද? උදේටයි හවස දෙකට. ඇයි රැට බොන්න පුළුවන්. දිනුවොත් නිදා ගන්න වෙන්නේ. හරි? විතර දුවන්නේ. හරි? කොහොමයි? ඊට පස්සේ නියු මෙටනයින්. නියු මෙටනයින්. අවදින තෝසෙමයි. තෝසෙමයි. තව එකක් කාණ්ඩයක් තියෙනවා. එක්සර්සයිමික් ඇසිඩ්. එක්සර්සයිමික් ඇසිඩ්. හරි ඔන්න ඕකෝලේන හයිපර්ටෙන්ෂන් වල. හරි අද උදේදී මේක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඩිස්ටන්ස් කන්වර්ටර් සිඩියුල් එක මත ක්‍රියාත්මක වෙන ඖෂධ කාණ්ඩයක් තියෙනවා. මේ තමයි මොන හයසයිඩ් ඩයුරටික් කියලා කියන්නේ. හයසයිඩ්. මේක හයිපර්ටෙන්ෂන් වලට ඕනේ. හයසයිඩ් ඩයුරටික්. හරි. ඔයා හයසයිඩ් කියන්නේ
ඒ අර්ථය අපි ඉගෙන ගන්නවා මොකද්ද? මෙන්න මේ ගස් ටික. හරි? මොනවද? එක. එක තමයි හරි ෆ්ලෝරෝ ටයසයින්. නැත්නම් ෆ්ලෝරෝ ටයසයින්. හරිද? ඊට පස්සේ ඉන්ද ප්‍රොමයින්. ඉන්ද ප්‍රොමයින්. ඊට පස්සේ මෙටලෝෆෝන්. හරි? මෙටලෝෆෝන්. ඊට පස්සේ HCG හයිඩ්‍රොක්ලෝරෝථයසයිඩ්. හරි? ඊට පස්සේ right ඔය වගේ ඖෂධ ටිකක් මේක ඉගෙන ගන්න තියෙනවා. හරි? right. ඊට පස්සේ අවසාන රූපේ මේ දෙක තමයි අපි හයිඩ්‍රොජන් වල පාවිච්චි මේක කලාතුරකින් පාවිච්චි කරනවා. මොකද පොටෑසියම් ස්පේර් කරන ඖෂධ කාණ්ඩ මේක දීක කියනවා. පොටෑසියම් ස්පේරින් ඩයුරෙටික්. හරි? ඒකේ කියනවා ට්‍රයන්ටෙරින්. හරි? ෆයිනෝලැක්ටෝන්. ෆයිනෝලැක්ටෝන්. හරි? ඔන්නෝගේ ඖෂධ කීපයක් තියෙනවා ඔය කාණ්ඩයේ අතේ. හරි? ට්‍රයන්ටෙරින්, ෆයිනෝලැක්ටෝන්. හරි? තව ඕනනම් කියන්න පුළුවන් විදිහට ඇමිලෝයිඩ් කියලා එකක් තියෙනවා. මොකද? ඇමිලෝයිඩ්. මේක තියෙනවා. අපි ඉතින් වැදගත් වෙන්නේ මේ කාණ්ඩ දෙක. ලූප් ඩයුරෙටික් සහ ටයසයින්. එහෙනම් ඔන්න මම හයිපර්ටෙන්ෂන් වලට තියෙන ඉන්න දෙයක් කියනවා. මොකද්ද? මොකද කියන්නේ? හයිපර්ටෙන්ෂන් වලට පළවෙනි ඖෂධ කාණ්ඩය අපි පාවිච්චි කරන්නේ ඩයුරෙටික්. දෙවෙනි ඖෂධ කාණ්ඩය අපි බීටා බ්ලොකර්. තුන්වෙනි එක ACE. හතරවෙනි එක කැල්සියම් ඩයුරෙටික්. දැන් ඔන්න ඩයුරෙටික් පටන් ගත්තා. ඒකේ ඔයාලට තියෙනවා ඉගෙන ගන්න කාණ්ඩ පහ. හැබැයි ඩයුරෙටික් කියලා වෙනම පාඩමක් කරනවා. එතකොට මේ සියල්ල ගැන සම්පූර්ණයෙන් කරනවා. හැබැයි මම මේක කතා කරන්නේ හයිපර්ටෙන්ෂන් වලට ඕන ටික විතරයි. කියනවා ලූප් ඩයුරෙටික් සහ ටයසයින් ඩයුරෙටික් කියන දෙක විතරයි. හරිද මේනේ? එහෙනම් අපි දාගමු මොනවාද? ඩයුරෙටික් කියලා දාලා පොඩ්ඩක් මෙන්න මේක දාගන්න. හරි? පොඩ්ඩක් ඔන්නෝක ඔයාලගේ කියුට් එකක් මම ඔය ගමම්ම කියුට් එකක් පෙන්නන්න මෙන්න මෙහෙම ඇත්තේ. හරි? ඉතින් ඩ්‍රග්ස් ටික ඔයාලා මතක ඇති. කියුට් එකේ තාම මේක දාලා නැහැ නේ. හරි. එහෙනම් ඒක හොඳයි වඩා. අපි මේක ටිකක් අදගමු. ඒ නැත්තම් තේරෙන්නේ නැත්නම් අහන්න මගෙන්.
ඉවරයි නම් කියන්න ඕනගෙන. ඩක් පැරිමන් නම් ඒත් අහන්න. සර් ලූප් ඩියුරටික් වල අර ඇසිඩ් එකක් තියෙන මොකද්ද? මොකක්ද? එකයි ලූප් ඩියුරටික් වල එකයි EPHA CRYNIC එකයි ඉවරයි සර්. හරි. right. එහෙනම් අපි යන් පාඩමට උත්තර දෙන්නට. හරි. කියන්නේ මේකෙන් පළවෙනි කාණ්ඩෙ. හරි. right. ඉතින් මෙහෙම ගමු. මේකේ යන ඩයනමික්ස් වල ඇක්සස් එක මොකක්ද? හරි. මොනවාද ඩයනමික්ස් වල ඉන්ඩිකේටර්. ඩයනමික්ස් මොකද දෙන්නේ? මොනවාද ඩයනමික්ස් වල සයින් දෙකේ? කියලා අපි ඉස්සෙල්ලා ගණන් ගන්නවා. අපි බලමු මේකේ මොනවද මේ සයින් දෙකේ වර්ග? මොනවද මේ ඉන්ඩිකේෂන් කියන්නේ මොනවද මේක දෙන්න පුළුවන් මොන ටර්මිනෝලොජි කියලා අපි හොයලා බලමු. right. හරි. ඔය බලන්න හොඳට හදාගන්න මේක. මෙන්න මේම දෙයක් තියෙනවා. ඩයුරටික් එක ගන්නකොට අපි මේකේ තියෙන වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි
loop diuretic. හරි. අනිත් එක තමයි higher side diuretic. higher side. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඇයි මේ දෙකක් පාවිච්චි කරන්නේ කියන්නේ. හරි. ඇයි වර්ග දෙකක් මේ හයිපර්ටෙන්ෂන් වලට පාවිච්චි කරන්නේ. මේ higher side diuretic වලට වැඩි හැකියාවක් තියෙනවා වැඩි ජල පරිමාණයක් එළියට දාන්න. හරි. loop diuretic වල. higher side වලට ඉතින් ලොකු හැකියාවක් නැහැ. හිතන්න මෙහෙම මෙයාට පුළුවන් දවසේ ලීටර් 8ක් එළියට දාන්න. මෙයාට පුළුවන් දවසේ ලීටර් 2ක් විතර තමයි එළියට දාන්නේ. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා high efficacy diuretic එක. මෙයා low efficacy එක. හරිද? කියන්නේ efficacy එකෙන් අඩුයි. හරිද? හැබැයි මේ දෙකේ වෙනස්කම් දෙකක් තියෙනවා. මෙයා කැල්සියම් සේව් කරගන්නවා. කැල්සියම් එළියට යන්න දෙන්නේ නැහැ. මෙයා කැල්සියම කොන්නේ එළියට යවනවා. හරි? මෙයා විශේෂයෙන් පොටෑසියම් එළියට යවනවා. හරි? පොටෑසියම් යවනවා. මෙයා ලවණ ගොඩක් වර්ගයේ එළියට දානවා. මෙයා සමහර ලවණ සේව් කරගන්නවා. ඒක ඇතුළේ තියාගන්න යන්නේ. හරි? දැන් පොටෑසියම් මෙහෙම ගියොත් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට පොටෑසියම් වැඩගත් වෙනවා මොකද? පොටෑසියම් ගොඩක් අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වැඩගත් වෙනවා. හරිද? ඒ නිසා පොඩි ගැටලුවක් වෙනවා අපි මොන ඩයුරටික් එකද හයිපර්ටෙන්ෂන් වලට පාවිච්චි කරන්නේ. සමහර අයගේ කැල්සියම් ලොක්කන ඕවා ප්‍රෙෂර් එක තියෙනවා. ඉතින් කෙනෙක් අපිට හයිසයිඩ් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයගේ මොකද වෙන්නේ? කැල්සියම් එකේ වැඩි ප්‍රෙෂර් එකක් වැඩි. කැල්සියම් ඉවත් කරාම ප්‍රශ්නයක් නෑ ඒ වගේ. ඒකවල මේකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා මොකද වෙන්නේ? කැල්සියම් වැඩි පොටෑසියම් අඩුයි. මේක දුන්නොත් මොකද වෙන්නේ? පොටෑසියම් යනවා එළියට කොහොමද? ඒක මොකද වෙන්නේ? අපේ පොටෑසියම් ලෙවල් එක අඩු වෙනවා. අන්න එතකොට තමයි අපි අර පොටෑසියම් ස්පෙයාරින් ඩයුරටික් පොටෑසියම් සේව් කරන ඩයුරටික් ගන්න. අන්න ඒකත් එක්ක එකතු කරලා මේක දෙන්න. හරිද? right. එහෙනම් යන්නේ අපි මොකද පොදුවේ ඩයුරටික් කියලා දාගමු. දාගමු action කියලා දාගමු. mechanism of action. මොකක්ද වෙන්නේ? අපි බලමු ඩයුරටික් වලින් මොකක්ද වෙන්නේ කියලා. ඕම් බලන්න ඔයාලගේ ටියුබ් එක මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මම ටියුබ් එක ගත්තේ පොඩි දෙයක් පෙන්නන්න ඔයාලට. මේකනේ. right. ඔයාලට පේන වෙටි මේ ටියුබ් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන්නේ. හරි? ඩයුරටික් ටික තියෙනවා. මෙන්න මෙතන තමයි ඔයාලගේ ඇක්ෂන් එක ගැන කතා කරන තැන. ඇක්ෂන්. මම ඇක්ෂන් එක ටිකක් මෙන්න මේ විදිහට දානවා. පින්තූරයක් විදිහට දෙන්නම්. කොහොම බලාගන්න. පොඩ්ඩක් අපි ඇක්ෂන් එක කොහොමද එන්නේ කියලා බලමු. හරි? සයිසයිඩ් ඩයුරටික් ගත්තම විශේෂයෙන් සයිසයිඩ් එක වගේ ඉස්සලා ඉස්සෙල්ල අපි දාගමු මේක සයිසයිඩ් කියලා දාගමු. සයිසයිඩ් ඩයුරටික්. ඒ කියන්නේ තමයි ඇක්ෂන් එක කියන්නේ යන්නේ. හරි? සයිසයිඩ් ඩයුරටික් අපි දුන්නහම අපේ ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. හරි? එකක් තමයි පෙරිෆරල් රෙසිස්ටන්ස් එක අඩු කරන එක පැත්තකින්. හරි? අනිත් පැත්තෙන් මොකද කරන්නේ? අනිත් පැත්තෙන් මෙයා සෝඩියම් සහ ජලය රිටෙන්ෂන් මේ බලන්න සයිසයිඩ් පැති දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මෙයා කෙලින්ම පාර්ලියන්ටි මෙඩිකල් ප්‍රතිරෝධය අඩු කරන දාන්නේ. හරි? ඒක පැත්ත. අනිත් එක තමයි මෙයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. මොකද්ද? සෝඩියම් සහ water retention එක අඩු කරනවා. ගන්න පළවෙනි එක සෝඩියම් සහ water ඇඟ ඇතුලේ තියාගන්න එක අඩු කරනවා. දැන් තියාගන්න එක අඩු කරනකොට ලේවල පරිමාණ අඩු වෙනවා. එතනදී blood volume එක ඉතින් පරිමාණ අඩු වෙනවා. හරි? blood volume එක ඔන්න අඩු වෙනවා.
හරි මේ අඩු වුණාම මොකද වෙන්නේ අඩු වෙද්දී අපිට සිද්ධ වෙනවා විනාඩියකදී එළියට ආව විදුලි පරිමාව අඩු වෙනවා ඒකේ කාඩියක් අවුට්පුට් එක අඩු වෙනවා කාඩියක් අවුට්පුට් එක අඩු වුණාම මොකද වෙන්නේ blood pressure එක become more low blood pressure එක අඩු වෙනවා මතකද මෙලින් යාන්ත්‍රණයනේ මොකද වෙන්නේ blood volume එක දෙන කාඩියක් අවුට්පුට් එක ගන්න blood pressure එක අඩු වෙනවා එතෙන් තමයි මේ ආවේ කුජුරේ තියෙන අනවශ්‍ය ජලය කුජුරේ තියෙන අනවශ්‍ය ලවණ අයින් කරනවා කුජුර පරිමාව අඩු කරනවා විනාඩියක දෙවියන් දාන විදුලි පරිමාව අඩු වෙනවා blood pressure එක අඩු වෙනවා හරි peripheral resistance එක අඩු වුණාම ඒක මොකද වෙන්නේ blood pressure එක අඩු වෙනවා එහෙනම් මතක තියාගන්න හයසයි දෙපැත්තකින් ක්‍රියාත්මක වෙනවා මොකක්ද දෙපැත්ත එකක් peripheral resistance අඩු කරනවා අනිත් එක තමයි sodium and water retention එක අඩු කරලා blood volume එක අඩු කරලා cardiac output එක අඩු කරලා blood pressure එක අඩු කරනවා හරි hයසයි දෙකේ එහුවොත් හරි මොනවද කියන්නේ external දෙකක් peripheral resistance අඩු කරනවා sodium and water retention එක අඩු කරනවා දෙකින්ම කරන්නේ blood pressure එක අඩු කරනවා හරි සරලවම මතක තියාගන්න හරි සයිඩ් දාගන්න action කියලා සයිඩ් කියලා actually මේ විදිහ පොඩ්ඩක් අද ගන්න ඊට පස්සේ යටිවක් නෑ ඔයාලා ඕන මොකද්ද ඉංග්‍රීසි ඕන මොකද්ද ඕන මේකේ වෙන පිළිතුර ඔයාලගේ මොකද්ද වදින්ද action එක සයිඩ් දාගෙන කියලා මේක ඇඳ ගන්න පුළුවන් නම් පොඩ්ඩක් නෑ හරි මොකද මෙයා බලන්නේ මිනිස්සුනේ හරි මම දන්නවා ඉතින් මේ විදිහට බලන්නේ මොකද මේක බලන්නේ ළමයි නෝනාල හරි මේ මිනිස්සුන්ගේ හැල්ලා කියලා දෙන්න කිව්වේ මොකද උපායය දැන් දාන්න කිව්වේ හරි එදෙන්න බොහෝ පිළිවෙලට පරලව දාගන්න මොකද සායසයි ඩයරෙටි ඇක්ෂන් දෙකයි කියලා දාලා දාන්න ඕකවලට ඕනම් පොයින්ට් දෙක කියන්නේ මොකද දාන්නේ හරි it reduce sodium and water retention then it reduce blood volume then cardiac output and blood pressure. Right? On the other hand, reduce peripheral resistance and blood pressure. So, කොහොමද එකම දේ තමයි එතන දෙන්නේ. ඒක කොහොමද හම්බෙන්නේ. හරි ඉංග්‍රීසි කියන එක ඉස්සර යන්න පාන්නේ. ඔය තියරිය දන්නවද? වෙන විදිය දන්නවද? අපිට හම්බෙන්නේ. හරි. right. ඔක දාගන්න තුලින් හරි ඊට පස්සේ loop diuretic හරි loop diuretic වල action එක දානවා බොහෝම දෙවියන් මොකද කරන්නේ loop diuretic මොකද කියන්නේ මේ ආයිලා loop diuretic කියන මෙන්න මේක හොඳට අතරමැද ළඟ තියෙන්නේ මේ හරිද මෙයා ගන්න මම මේ අඳින්නේ දෙන්නේ ආරෝහණ බාහුව හරි ආරෝහණ බාහුව ටික විශාලයි මේක කියනවා හරි මේක කියනවා මේක කියනවා මේ සයිල කියනවා මේ සයිල වල කියලා දෙක කියලා ගන්න විදිහට දැන් මෙතන කියනවා පොටෑසියම් වල ක්ලෝරයිඩ් ගමන් කරන්න යන්න පුළුවන් channel මාර්ග තියෙනවා හරි මාර්ග තියෙනවා මේ මාර්ගයේ මොනවද ගමන් කරන්නේ මේකට මත සෝඩියම් යනවා හරි පොටෑසියම් යනවා ක්ලෝරයිඩ් අයන යනවා මෙයා මේකට අරගෙන මොකද කරන්නේ මේකෙන් එළියට දානවා නැවත විදුල සංසාරයකට දෙන්නේ හරි අපේ මේ කියන මේ වගේ මොකද වෙන්නේ සෝඩියම් අයන හරි පොටෑසියම් අයන සහ ක්ලෝරයිඩ් අයන දෙක මේ channel එකේ පිළිවෙල දැනීමන්නේ විදුලයෙන් පෙළලා මේ ලවණ දැන් මේක දිගේ යනවා යනකොට මේ ඇරිල එන්නේ කියලා කතා කරනවා කතා කියන්නේ යනවා
ගිහිල්ලා ආපහු රුධිරයට තමයි යන්නේ. මේවා යන්නේ නූත්‍රාවස් කියන්නේ රුධිරය යන්නේ. ඒක බලක් කියලා සූතමයෙන් බලනවා මොකද්ද? මේ මොන වැඩක්ද මේ? ඒ ආපහු මේ වලට මෙන්න කියලා කතාව. සූතමයෙන් මොකද කරන්නේ? දෙන්න වැඩේ කියලා මොකද කරන්නේ මෙයා? ආයෙත් දැන් මේකෙන් සූතමයෙන් කියලා ඇවිල්ලා මෙන්න මෙයා બ્લોක් කරනවා මේ සිස්ටම්. හරි? මොකද બ્લોක් කරන්නේ? sodium potassium 2 chloride system එක બ્લોක් කරනවා. બ્લોક කරපුවාම මෙයාට යන්න පුළුවන් නේද? බෑ. එයාලට දෙන්න මේක දිගේ මේ ප්‍රවෘත්ති එළිය තමයි යන්නේ. හරි? sodium potassium chloride બ્લોක් කරලා. හරි? එහෙනම් ලූප් ඩයරෙටික් වල ඔය දෙල්ලක් බෑ. මොකද කරන්නේ? ලවුඩ් වලදී කියලා ඉන්නේ. හරි? ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් හයිපර්ටෙන්ෂන් කියන එක අපි දෙන්න කරන්නේ නේද? ඒක තමයි කියන්නේ. දැන් ලූප් ඩයරෙටික් වල දාගන්න it blocks sodium potassium 2 chloride system. 2 chloride system. Correct? Then reduce the water and electrolyte level. Electrolyte from blood. Then very nice. හරියනේ? එහෙනම් ඔන්න ඩයබටික් වල මේන් ඇක්ෂන් දෙක. මොකද්ද? ටයසයිඩ් වලින් මේ වැඩේ කරනවා, ලූප් වලින් මේ වැඩේ කරනවා. ඔය මොනවා කරලා අන්තිම දෙන්නේ මොකද්ද? ප්‍රෙෂර් එක අඩුවීමක් වෙනවා. හරි? එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වගේ ඉන්ඩිකේටර්. හරි? ඉන්ඩිකේටර් ලබා දෙන අවස්ථා. මොන වේද වලට මේක දෙන්න පුළුවන්. මම එකක් කියන්නම්. හයිපර්ටෙන්ෂන්. පළවෙනි ඉන්ඩිකේටර් ලබා දෙන අවස්ථාව. හයිපර්ටෙන්ෂන්. ඉන්ඩිකේටර් එක කියන්නේ මොකද්ද? යම් කිසි ඖෂධයක් ලබා දෙන අවස්ථාව. දැන් කවුරුහරි හොඳට කල්පනා කරලා කියන්න බලන්න. තව ඉන්ඩිකේටර් එකක් පාඩම් කියන්නේ. තව ඉන්ඩිකේටර් එකක්. දාලා ගන්න තියෙන්නේ. අපිට මොනවද නේද? මම කියන්නේ මොකද්ද මෙයා? වැඩිපුර ලවණ සහ ජලය ඉවත් කරනවා. නේද? හයිපෝකැලීමියා ආයිද? ඉදිමෙනවට නේද? ලේවල ඔඩීම අපි දෙන්න පුළුවන්. ඒකත් හරි. තව අදහසක් තියෙනවා. ඒ කාගේ හරි කියන්න ඔඩීම ඉදිමෙනවට අනිදි වෙනවට නේද? කාගේ හරි කකුල පිළිලා දිනන්නේ. ඉතින් මොකද? මුද්‍රයේ තියෙන බලය මොකද යන්නේ? බාහිර පටක වලට ගමන් කරනවා. මේ පටක වලට ගමන් කරනවා. හරි? දැන් පටක වල ගමන් කරනවා පටක අපිට තියෙන්නේ ඉදිරියට. ඒ කියන්නේ පටක වල තරලය එකතු වෙලානේ. තරලය එකතු වෙලාම තමයි ඉදිරියට යන්නේ. අපි ඒක ඉදිරියමා කියනවා. මොකද්ද? මේ බ්‍රිටිෂ් වලින් එළියවා. හරි? ඇමරිකන් කාරයෝ ඔය වතුර අයින් කරනවා. හරි එළියවා. අපි ඉතින් තාම මේ බ්‍රිතාන්‍යයේ යටතේ කියන්නේ ඕනෙ නේද? ඔයාලා එහෙම හිතන්නේ නැත්නම් මේක කපලා එළියට දෙන්න. right? මොකද වෙන්නේ? එළියවා. ඉතිමුවක් ආවොත් අපිට මොකද කරන්න පුළුවන්? මේ තරලය අයින් කරොත් ඔය ඉදිමුව වහිනවා. හරි? එහෙනම් එළියවා කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන් නේද ඩයබටික්? එහෙනම් මේ ඉන්ඩිකේටර් එක දාගන්න. එළියවා එළියවා. හරි? ඔන්න ඉන්ඩිකේටර් දෙකක් කියවනේ. තව කාටද කියන්න පුළුවන්? ඔය වගේ ලේවල වැඩිපුර තරලය අයින් කරන අවස්ථාවක් කතාවක් තියෙනවා. ලේවල වැඩිපුර තරලය අයින් කරන අවස්ථාවක්
और ट्राई करना पावित करे इसका ये ताव हो जाए धीरे लेवल හරි අපි heart එක දැන් වැඩ කරගන්න බැරි වෙනවා. heart එක fail වෙලා. heart එක work load එක වැඩි. හැබැයි heart එක පහසු කරන්න පුළුවන් නම් අපි මෙහෙම දෙයක් කරනවා. හරි. ලේවලකින් වැඩිපුර ජලය සහ ලවණ ඉවත් කරොත් එහෙම මොනවා වෙනවද? බොහොම පහසුවෙන් මොනවා වෙනවද? heart එක පම්ප් කරන්නේ පොඩි අඩු විදුලි පරිමාණයක්. heart එක පහසු වෙන්නේ එහෙනම් heart එක fail වෙලා තියෙන ඩයබටිස් එකක් නම් මොකද වෙන්නේ? අන්න පහසුවෙන් heart එක වැඩ කරන්නේ පුළුවන්. හරි? එදිලා ඊළඟ ඉන්ඩිකේෂන් එක ගන්න heart failure. heart failure. heart failure. හරිද? heart failure. එහෙනම් ඔන්න ඉන්ඩිකේෂන් තුනක් තියෙනවා. දැනට ඒ තුන දෙයක් හතර දියන්න. මොකද heart failure, edema, හරි? hypertension. හරිද? අමතක වෙන ආදාහක නෑ ඉස්සෙල්ලා අමතක වෙන්නේ නේද? හරි? ඊට පස්සේ යන contraindication. හරි? contraindication. දෙන්න බැරි අවස්ථා. කවුරු හරි කියන්න බලන්න දෙන්න බැරි අවස්ථාවක් කියන එකට අදාළව තියෙන්නේ. මොකක්ද කියන්නේ? අදාළක් තියනද? දෙන්න බැරි අවස්ථාවක් කියන්න බලන්න. contraindication එක. මේක අහගන්නද? ඔයාලා අහලා තියෙනවද? ඉංග්‍රීසි වල කියනවා අපි ලෙඩක් ලංකාවේ තියෙන ලෙඩ. ඉංග්‍රීසි වල මේක ඩවුන්ලෝඩ් කරන ඉංග්‍රීසි හරි? ඒ ඉදිරි දුන්නාම මොනවාගේ මොකද වෙන්නේ? මේ දෙයින් අතරේ දෙන්නේ ඉංග්‍රීසියක් මේ දෙයින් අතරේ තැන්පත් වෙනවා යුරික් ඇසිඩ්. මොනවාද? යුරික් ඇසිඩ්. හරි? යුරික් ඇසිඩ් මේ ඉංග්‍රීසි වල දැන් අපි මේ වගේ ද්‍රව්‍යයක් පාවිච්චි කරොත් විශේෂයෙන් ටයිෆයිඩ් ඩයබටික් එකක් පාවිච්චි කරොත් ස්ථිති පාවිච්චි ඩිස්කනෙක්ට් වෙයි කනෙක්ට් කරගන්න. ස්ථිති පාවිච්චි කරොත් කියන්නේ මූත්‍රා පිට වෙන හොගා. හැබැයි යුරික් ඇසිඩ් යන්නේ නැහැ. හරි. සත්‍යයෙන් කියනවානේ. අපි යන හරි. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම හන්දි අතරේ මොකද වෙන්නේ? යුරික් ඇසිඩ් ඩිපොසිට් වෙනවා. දැන් මේ යුරික් ඇසිඩ් දැන් මූත්‍රා පිට වෙනකොට යුරික් ඇසිඩ් හරනවා මේ මූත්‍රා කෙලිට යනවා. මෙයා යන්නේ මොකද වෙන්නේ? අපෝ රුධිරයට එකතු වෙනවා. මේ රුධිරයට ගිහිල්ලා හන්දි අතර දැන්පත් වෙන මේ යුරික් ඇසිඩ්. දැන් මොකද වෙන්නේ? කඩ ගැටයක් තියෙනවා කියන්නේ. මොකද හන්දි අතර මේ යුරික් ඇසිඩ් දැන්පත් වෙන මොකද වෙන්නේ? Doubt. ඔව්. හන්දි නවන්න බෑ. නේද? නවන්න දිගාරින් අමාරු ටික්නස්. කියනවා ගවුට් කියද? සයික්ල මොකද්ද? ප්‍රජාහිත ලක්ෂණ ඉන්ෆ්ලේම් වෙනවා. හරි? ඒකින්ද නමන්න බැරුව යනවා. අපි කියනවා ස්ටිෆ්නස් කියලා. හරි? නමන්න බැරුව යනවා. ඉංග්‍රීසි හරි හන්දි නමන්න බෑ. අන්න එහෙම අයිති කියනවා අපි මොකක්ද කියන්නේ? ගවුට් කියලා. මේ රිලේටඩ් කියන නම ගවුට්. මොකද්ද ගවුට් කියන්නේ එහෙනම් deposition of uric acid in joint. හරි ඒක මොකද නමන්න බෑ. ඕකේ ඉංග්‍රීසි වල ගොඩක් වැඩි. සීත රටවල වැඩි. හරි සීත කායද නම ගන්න බෑ. ඒ 10 ලක්ෂණ හරි අමාරුයි. ඒකෙන් මොකද කරන්නේ? මේ STD කියන ඩ්‍රග් හයිඩ්‍රොක්ලෝරෝථයයිඩ් කියන ඩ්‍රග් එක DNF එකේ British National Formula රටේ පාවිච්චි කරන ජාතික ෆෝමියුලේෂන්. හරි? අයින් කරා. ඇයි? ඩවුට් කියන දෙයක් නෑ. අපි ලංකාවේ තාම පාවිච්චි කරනවා. හරි DNF එක අර බලන්න STD හොයාගන්න නැහැ. හරි? ඒ රටේ ඒක අයින් කරලා තියෙන්නේ. හැබැයි අපේ රටේ වැඩි තීරණයක් තියෙනවා නෙමෙයි අපේ රට. හරි? ඒක නිසා
අපේ රටේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක කටි පාවිච්චි කරනවා. හැබැයි ගවුට් තියෙන දෙයක් ඉතින් කන්ට්‍රා ඉන්ඩිකේෂන් එක දාගන්න කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියලා ලියලා for HCP දෙන්නේ නැහැ අපි ගවුට් කියන කට්ටිය. හරි ගවුට් කියන කට්ටිය දෙන්නේ නැහැ. right ඊට පස්සේ දාගන්න ගවුට් හරි ඊට පස්සේ දාගන්න side effect මොනවද side effect හරි side effect අතුරු ආබාධ හරි right මොනවා වෙයිද මේක ගත්තාම කාටද කියන්න පුළුවන්ද මේ බෙහෙත් දීවම මොනවද වෙන්නේ දැන් නිකන් සරලව හිතන්න බලන්න දැන් එක්සෑම් එකේ හිතන්න වෙනවනේ නිකන් හිතලා බලන්න මේ වගේ ඖෂධයක් ගත්තොත් මොනවා වෙයිද කපනවා එහෙමද නැත්නම් දඟලනවා වැඩි අර සල්බිට බෝල් දීවම එහෙමද ඒක ගත්තාම මොකද මූත්‍රා පිට වෙන ප්‍රමාණය වැඩි. හරි? නේද? මූත්‍රා වැඩි කරලා පිට වෙනවා. හරි? අපි ඒකද කියනවා මොකක්ද කියලාද? අපි ඒකද කියනවා මොකද? පොලියුරියා. මොකද කියන්න පුළුවන් පොලියුරියා. වැඩි වාර ගන්න මූත්‍රා පිට වෙනවා. හරි? right. ආය මොනවද කියන්නේ? Dehydration. ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ආයි ලවණ වල විශේෂයෙන් පොටෑසියම් ලූප් ඩයට් වල පොටෑසියම් එක ගොඩක් ඉන්දියාවට වෙනවා. අපි ලේවල පොටෑසියම් එක මොකද වෙන්නේ? අඩු වෙනවා නේ. හරි? අපි ඒක කියනවා මොකක්ද කියලාද? හයි ෆෝ අඩු වෙනවා. කැලීමියා. කැලීමියා කියන්නේ පොටෑසියම්. කැලීමියා. ඊයා කියන්නේ මියා කියන්නේ ලේවල. ලේවල පොටෑසියම් අඩු වෙනවා. හයිපෝකැලීමියා. අවදින ගොඩක් අම්මු. ඩයබටික් වලට ගොඩක් කියන්න පුළුවන් වලට. අය මොනවා වෙන්න පුළුවන්. හරි? කියන්න කට්ටිය නිකන් දලා අදහසක් ගන්න පුළුවන් මේකේ. Headache. అవుනේ. මොකද? Headache. headache. blood volume එක අඩු වුණාම headache එන්න පුළුවන්. හරි. තව කියන්න පුළුවන් වලට. හිතන්න ඕනි මොනවද යන්නේ. මම කියවනේ දැන් ලේවල පරිමාවට වෙනවා කියලා නේ. ජලය නිවියදී අපි ඒක කියනවා මොකක්ද කියන්නේ? හයිපෝ වොලූමියා. ලේවල මියා වොලියුම් එක අඩු වෙනවා. හයිපෝ වොලූමියා. හයිපෝ කැලීමියා. හරි? හරි. තව කියන්න පුළුවන් නේද? පොලියුරියා. වැඩිපුර මෝස්ලා වැඩි වාර ගානක් පිට වෙනවා. හරි. අපුලක්. තව සමහර අයට විශේෂයෙන් ඔය ලූප් ඩයබටික් ගත්තාම මොලේ ඕටෝටොක්සිසිටි එනවා. ඕටෝටොක්සික් කියන්නේ මොකක්ද? ඕටෝටොක්සික් කියන්නේ සංයැපීම වෙන්නේ දුර්වල වෙනවා. හරි? දුර්වල ඕටෝටොක්සිසිටි. හරි? right. ආයි සමහර අයට මොකද ලිංගික ක්‍රියාකාරීත්වය දෙන්න බෑ. අපි කියන එක sexual dysfunction. ඒක පිළිම කාර්ය දෙන්නේ. ඒකද කියන අපි impotence. Impotence කියන්නේ sexual dysfunction. හරි නේද වැඩි? right. එහෙනම් ඩයග්‍රෑම් සයිඩ් ඉෆෙක්ට් කීපයක් නේ. hypokalemia, hypovolemia, polyuria, ototoxicity, impotence. ඕටර් මෙතන ලූප් ඩයබටික් වල විශේෂයෙන් කියන්න පුළුවන් මොනවද? කැල්සියම් මොකද වෙන්නේ වගේ? ලූප් ඩයබටික් වල කැල්සියම් ලොස් වෙනවා නේ. කැල්සියම් ලොස් වෙනවා. හරි? හැබැයි තායිසයිඩ් වල කැල්සියම් සේව් කරගන්නවා. ලූප් ඩයබටික් වල කියන්න පුළුවන්. හරි? හයිපෝ කැල්සීමියා. ලේවල කැල්සියම් අඩු වෙනවා.
higher side වල hypercalcemia. ඔය හරියට තේරුම් ගන්න ලේවල මූත්‍රා වලින් පිට වෙනවා. ඒවල අඩු වෙනවා. ඒකයි කිව්වේ. හරිද? right. එහෙනම් side effect ටිකක් හරි නේද? හරි. එහෙනම් ඕම් මම දැන් පොඩ්ඩක් මතක් කරනවා. ඔයාලා මතක තියාගන්න අපිට ඉගෙන ගන්න වෙනවා hypertension වලට කාණ්ඩ 8ක්. ඖෂධ කාණ්ඩ 8ක්. නාමයක් තිබ්බට අපි ඔයාලගේ සිලබස් එකේ 8යි තියෙන්නේ. අර renin inhibitors ගැන සිලබස් එකේ දාලා 9 විතරක් මතක තියාගන්න ඇලිස් කියලා විදියට. හරිද? right. මේක පළවෙනි කාණ්ඩය. මම විස්තර පළවෙනි කාණ්ඩේ ඉන්හිබිෂන් කරේ ඇයි දන්නවද? මේ hypertension වලට පාවිච්චි වෙන ගොඩක් ඩ්‍රග් කාඩියෝවැස්කුලර් සිස්ටම් එකේ තියෙන අනිත් ලෙඩවලදී පාවිච්චි වෙනවා. ඒ නිසා ඔයාලා මේක A2 විශේෂ දැනගන්න ඕනේ. හරි? A2 විශේෂ දැනගන්න ඕනේ. මොනවද මේ A2 විශේෂ දැනගන්න ඕනේ? action, indication, contraindication, side effect. ඩ්‍රග්ස් වල නම්. හරි? right. ඩයබටික් වර්ග කියන්න බලන්න. ඩයබටික් කාණ්ඩ අපිට වැඩක් නෑවා කාණ්ඩ දෙක අතර මේක පාවිච්චි කරන්නේ මොනවද? ලූප් ඩයබටික් සහ ටයිපයිඩ් ඩයබටික්. ලූප් ඩයබටික් වලට දාන්නේ මොනවද? එකක් තමයි මොනවද? එතප්‍රයිනික් ඇසිඩ්, ප්‍රොපනොයිඩ්, ප්‍රොසමයිඩ්, ෆියුමෙටනයිඩ්. හරි? ටයිපයිඩ් වලට දාන්නේ ෆ්ලෝතයිසයිඩ්, හරි? හයිඩ්‍රොක්ලෝරෝතයිසයිඩ්, හරි? ඊට පස්සේ ඉන්ඩොපොමයිඩ්, මෙටලොපොමයිඩ්. හරි? ඔන්න ඔය ටික තමයි පාවිච්චි වෙන්නේ. ඇක්ෂන් එක ටයිසයිඩ් ගත්තාම දෙපැත්තකින් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් පෙරිෆරල් රෙසිස්ටන්ස් අඩු කරලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා. අනිත් පැත්තෙන් සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක අඩු කරලා හරි ඊට පස්සේ බ්ලඩ් වොලියුම් එක අඩු කරලා blood volume කාලේ වඩා කාඩියක අවුට්පුට් එක අඩු කරලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා. හරිද වැඩේ? ඔන්න ඔය ඉන්ඩිකේෂන් ගත්තාම මොකද කිව්වා? මොනවද? hypertension, edema, heart failure. Contraindication HCT වලට කියන පුළුවන් gout කියලා. හරි? ඊට පස්සේ side effect ගත්තාම hypokalemia, හරි? ඊට පස්සේ hypovolemia, polyuria, හරි? ototoxicity, impotence, හරි? hypocalcemia මොනවද වෙන්නේ? hypocalcemia, loop diuretic වලට, හරි? thyroid වලට hypercalcemia. ඒක මම diuretic පාඩමේ කියලා. අද diuretic තේරුම් නැත්නම් diuretic පාඩම කරනකොට මේක මුලට deep වීම explain කරන එකක්. හරි? right. තරණ මොන වගේ මතක ගන්න. හරි. හත් කාලයක් අපි දෙවෙනි කාණ්ඩයට ගිහිල්ලා පොඩි ප්‍රශ්න දෙකක් අහනවා. හරි? හත් කාලයක් මේක දෙවෙනි කාණ්ඩේ දාගන්න බීටා බ්ලොකර්. බීටා බ්ලොකර්. අපි 9:40 වෙද්දි මෙවර කරමු. බීටා බ්ලොකර්. හරිද? right. දැන් අහගන්න මේකෙදි වෙන්නේ අපි කියනවා all the loads are beta blockers කියලා. atenolol, propranolol, metoprolol, carvedilol, pindolol, sotalol, timolol, හරි ඔන්න ඔය විදිහට beta blockers ගොඩක් තියෙනවා. මේක හැබැයි මතක තියාගන්න අපි ඇඟේ තියෙන beta receptors වලදී අර සිලබස් එකට අනුව දෙකක්. හැබැයි සාමාන්‍යයෙන් අපේ beta receptors වර්ග තුනක් තියෙනවා. හරි? සිලබස් එකේ තියෙන්නේ දෙකයි. right. beta 1 and beta 2. හරි? beta 1 තියෙන්නේ ගොඩක් වෙලාවට heart එක වගේ දැනෙනවා. හරි? ඔයාලා මතක ඇති beta 2 කියන තැන මතක ඇති O level එකෙන් කරනවද නේද? අඥාතේනේ නංගහන් දීපිකා සයිලවල beta 2 ප්‍රතික්‍රියාවන් කියලා જાතියක් ඉගෙන ගන්න ඇති. beta 2 කියන අපේ සුත්තන පද්ධතිය කියනවා. හරි? අඥාතේ කියනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා ගර්භාෂ දිස්ත්‍රිය කියනවා. ඊට පස්සේ මූත්‍රාෂ දිස්ත්‍රිය කියනවා. ගොඩක් තැන්වල මේ සින්දු පේශී තියෙන තැන්වල බීටා 2 තියෙනවා. හරිද? right. බීටා 1 සහ 2 කියලා
රිසෙප්ටර්ස් වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම හරියට ඖෂධත් අපි හදනවා මේ දෙකම පොදුවේ බ්ලොක් කරන්න පුළුවන් ඖෂධ. අපි ඒවා කියනවා non selective beta blockers කියලා. මොනවද? non selective beta blocker. ආයෙ කියනවා beta 1 විතරක් බ්ලොක් කරන්න පුළුවන්. beta 1 විතරක්. ඒවට කියනවා selective beta blocker. selective beta blocker. හරිද වැඩේ? කොහොමද කියන්නේ? selective beta blocker. ඒ කියන්නේ මොකද්ද? non selective selective කියලා වර්ග දෙකක් තියෙනවා. එයි මේ. සමහර අය ඉන්නවා මේ විහිද දුන්නාම hypertension කියන කට්ටියට ප්‍රෙෂර් එක අඩු වෙනවා. normal වෙනවා. හැබැයි asthma ඇදුම වගේ තියෙන කෙනෙක්ට මේක දුන්නොත් මේ ඇදුම රෝගීට වෙන්න මොකද්ද? මෙහෙම තියෙන සුතනාලය හරි මොකද කියන්නේ කිනාගේ මොකද සුතනාලේ හුස්ම ගන්න තියෙන අඩු වෙනවා. ඔන්න හොරට රෝග ගන්න. හරි මොකද හුස්ම ගන්න තියෙන ඉඩ අඩු වෙනවා. හරි මේක රිවර්ස් කරන්න නම් මොකද මේ සිතුපේශී රිලැක්ස් කරන්න ඕනේ. හරි රිලැක්ස් කරන්න මේකේ තියෙන බීටා 2 කියන ප්‍රතිග්‍රහණ જાතියක්. එයා මොනවද උත්තේජනය කරන්නේ බ්ලොක් නෙමෙයි උත්තේජනය කරපුවාම නින්න නෙමෙයි. සල්බියුටමෝල් දුන්නාම බීටා 2 එකලස් කරා. බීටා 2 උත්තේජකයක්. ඉතින් මේ වෙනවා සල්බියුටමෝල් දුන්නාම මොකද වෙන්නේ? මොකද පහත වෙනවා රෝග බාධි. හැබැයි මේකේ බීටා බ්ලොක් එකක් දුන්නොත් මේ මොනවා වෙයිද? මෙහෙම තියෙන කෙනා මෙහෙම වෙන්නේ. ඕනෝම වෙන්නේ. නේද? උස්ම ගන්න කියන්නේ. හරි? ඒක නිසා මතක තියාගන්න ඇදුම තියෙන කෙනෙක්ට මේ විහිද කිසිම තේස්වත් දෙන්නේ නැහැ. Absolutely confinement in asthma. හරි දෙන්නෙම නැහැ. අදුන අයිඩෝප් එකක් දාන්න එපා කියලා කියනවා. හරි? ඒ නිසා මතක තියාගන්න අපි asthma තියෙන ඇදුමක් තියෙන ප්‍රෙෂර් එකක් තියෙන කෙනෙක්ට බීටා බ්ලොකර් එකක් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා මොකද කරන්නේ? non selective වලට prescribe කරන්න ඕනේ selective වලට. හතරේ අදහස් තියෙනවා. ඇදුමක් තියෙන ප්‍රෙෂර් එකක් තියෙන ලෙඩෙක් ඉන්නවා දෙකම තියෙනවා. හරි? එයාට දෙනවා නම් බීටා බ්ලොකර් එකක්. හරි? මොන වගේ එකක්ද දෙන්න හොඳද? දෙන්නම ඕනේ. non selective එකක්ද selective එකක්ද? එහෙම දෙන්නුත් අපි දෙන්න ඕනේ beta 2 බ්ලොක් කරනවා දුන්නොත් වැඩි අවුල් වෙනවා. එයි එයාගේ ප්‍රෙෂර් එක අඩු වෙනවා asthma worse වෙනවා. asthma වැඩි වෙනවා. හරි? එහෙම කෙනෙක් දෙන්න ඕනේ මොකද්ද? beta 1 heart එකේ තියෙන beta receptors විතර බ්ලොක් කරන ඖෂධයක් දෙන්න. ඒ කියන්නේ selective beta blockers විතරයි වෙන්නේ. හරි? ඉතින් selective beta blockers මොකද තියාගන්න ඕනේ කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඒක මතක තියාගන්න මේ බබා කියනවා. හරි මේ බබා. මොකද මේකෙන් මෙටෆොලෝල් මේකෙන් එස්මොලෝල් හරි මේකෙන් බෙටෙක්සලෝල් හරි මේකෙන් ඇසිඩියුටලෝල් හරි මේකෙන් bisoprolol මේකෙන් ඇටෙනලෝල් හරි ඊට අමතරව තව එකක් තියෙනවා නෙබිවලෝල් කියන නෙබිවලෝල් හරි ඕව තමයි selective beta blocker මොනවද esmolol betexolol acidulol bisoprolol atenolol nebivolol හරි දාගන්න ඔහොමයි මොනවද beta blockers වර්ග දෙකයි non selective ඒකත් මොකද කරන්නේ beta 1 2 දෙකම බ්ලොක් කරනවා selective beta blockers එකම beta 1 විතරයි බ්ලොක් කරන්නේ හරිද වැඩි
right ඔන්න ඔක මතක තියාගන්න අපි යන්නේ බීටා බ්ලොකර්ස් වලට හරි ඕන පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ලියාගත්තේ නැත්නම් හරි right එහෙනම් යන්න බීටා බ්ලොකර් හරි මේ අහගන්න මේ විදිය බීටා බ්ලොකර්ස් ගත්තාම හරි මම ඔයාලට කිව්වා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ heart එකේ beta 1 receptor මොනවද බ්ලොක් කරපුවාම මොකද වෙන්නේ heart rate එක අඩු වෙනවා heart rate එක අඩු වුණාම මොකද වෙන්නේ cardiac output එක අඩු වෙනවා ඒක අඩු වුණාම මොකද වෙන්නේ blood pressure එක අඩු වෙනවා ඕකේ කතාව හරි එහෙනම් අපි මොකද කරන්න ඕනේ beta 1 block කරනවා මොනවද වෙන්නේ beta blocker එකක් දෙනවා හරි beta block එකක් දෙනවා දුන්නාම මේ block වෙලා යනවා හරි මේ block වෙලා යනවා හරි heart rate අඩු වෙලා යනවා beta block එකක් දීනවා සාමාන්‍යයෙන් beta උත්තේජක කරන heart rate එක වැඩි වෙලා cardiac output එක වැඩි වෙලා blood pressure එක වැඩි වෙන හැටි වෙන්නේ beta block එකක් දීවම මේ පැත්තට සිද්ධ වෙනවා ඒක අඩු වෙලා යනවා හරි එහෙනම් beta blocker වල action එක ඔයාලට කියන්න පුළුවන් බාහිර මොකක්ද වෙන්නේ it block beta 1 receptor and reduce the heart rate, then reduce the cardiac output and reduce the blood pressure. In another action. Action. Here action දෙකක් තියෙනවා පළවෙනි එක මොකක්ද කියන්නේ? Action. හරි. It block beta receptor in heart and then reduce the heart rate and cardiac output then blood pressure එක අඩු කරනවා හරි මොකද යන්නේ blood pressure එක අඩු කරනවා හරිද ඔක තමයි පළවෙනි ක්‍රියාකාරීත්වය ඒ වගේම මෙයා තව වැඩක් කරනවා හරි තව වැඩක් කරනවා මෙයාගේ දෙවෙනි ඇක්ෂන් එක තමයි renin ස්‍රාවය අඩු කරනවා හරි also reduce the renin secretion renin ස්‍රාවය අඩු වෙනවා දානවා දැන් මේ දෙක හරි නේද ඕම් බලන්න දැන් මම ඔයාලට පෙන්නන්නයි යන්නේ හරි කොහොමද renin අඩු වෙන්නේ ඕම් බලන්න හරි also reduce the renin secretion බලන්න ටියුබ්ස් එක මම මෙන්න මේක චුට්ටක් ගන්නම් මේ බලන්න බලන්න මේක පේනව නේද මේක මම මේ හිටෙන් තියලා තියෙන්නේ හරි මොකද්ද මේ කරන්නේ මේ තියෙන්නේ මේ beta adenoreceptor blockers නැත්නම් beta blockers දීපුවම ක්‍රියාවන් දෙකක් වෙනවා මොකක්ද එක තමයි heart rate එක අඩු කරනවා heart rate එක අඩු වුණාම මොකද වෙන්නේ cardiac output එක අඩු වෙලා blood pressure එක අඩු වෙනවා අනිත් පැත්තෙන් renin ස්‍රාවය අඩු කරනවා හරි renin අඩු කරනවා renin අඩු වෙච්ච ගමන් ඔයාලා දන්නවා angiotensin 1 2 බවට පරිවර්තනය වෙන්නේ නැහැ හරි ඒක angiotensin ඕජන වලින් angiotensin 2 හැදෙන්නේ නැහැ කියන එකයි ඒකේ සරල අදහස ඒකින් නම් මොකද වෙන්නේ ඒක නිසා peripheral resistance එක අඩු වෙනවා අඩු වුණාම මොකද වෙන්නේ blood pressure එක අඩු වෙනවා අනිත් පැත්තෙන් renin අඩු වුණාම aldosterone ස්‍රාවය අඩු වෙනවා aldosterone අඩු වුණාම sodium සහ water retention එක අඩු වෙනවා blood volume එක අඩු වෙලා cardiac output එක අඩු වෙලා blood pressure එක අඩු වෙනවා හරි නේද වැඩේ මම ඔක සරලව වල පින්තු එකක් විතර මමම අදලා පෙන්නන්නම් මෙන්න ඔයාලා පින්තු එක නෑ ඒ නිසා
මේක ඇඳලා පෙන්නන්න මේක ඇඳ හරි ඇක්ෂන් එකට. මොකක්ද ඇක්ෂන් එකට? මේක ඇඳ හරි. මොකක්ද? woman beta blocker. හරි. act in two ways. පළවෙනි එක. හරි. මොකක්ද කරන්නේ? reduce the heart rate. heart rate එක අඩු කරනවා. heart rate එක අඩු කරපුවම මොකද වෙන්නේ? cardiac output එක අඩු වෙනවා. හරිද? cardiac output එක අඩු වුණාම blood pressure එක අඩු වෙනවා. මේකත් කියලා බලාපොරොත්තු කලෝරි කාර්යය උලෙස් වෙනවා. ඊළඟට renin ශාවය අඩු වෙනවා. renin අඩු වෙනවා. ඊට ප්‍රකස් දීලා. renin ශාවය අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? renin ඉන්න ස්ටෙප් ගණනාවකින් කියන්නේ angiotensin වලට angiotensin 1 බවට පත් වෙනවා. angiotensin 1 angiotensin 2 බවට පත් වෙනවා. අවසාන ඵලය angiotensin 2 අඩු වෙනවා. හරි? angiotensin 2 අඩු වෙනවා. ඒක අඩු වුණාම මොකද වෙන්නේ? peripheral resistance එක. peripheral resistance එක අඩු වෙනවා. ආරයන්තින් ඇතිවෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක අඩු වුණාම blood pressure එක අඩු වෙනවා. හරි? ඕක එකක්. තව එකක් තියෙනවා angiotensin 2 අඩු වෙද්දී aldosterone අඩු වෙනවා. aldosterone අඩු වෙනවා. aldosterone අඩු වෙද්දී මොකද වෙන්නේ? sodium සහ water retention එක අඩු වෙනවා. හරි? sodium water retention එක අඩු වෙනවා මොකද වෙන්නේ? අපව blood volume එක අඩු වෙනවා. blood volume එක අඩු වුණාම මොකද වෙන්නේ? blood pressure එක අඩු වෙනවා. cardiac output එක අඩු වෙනවා. blood pressure එක අඩු වෙනවා. හරි? මහ ලොකු දෙයක් නෑ. එහෙනම් beta blockers වල action දෙකක් කියන්න පුළුවන් අපිට. heart rate එක අඩු වෙනවා. cardiac output එක අඩු වෙනවා. blood pressure එක අඩු වෙනවා. renin අඩු වෙනවා. දෙපැත්තකින් ක්‍රියාත්මක වෙනවා. peripheral resistance අඩු වෙලා blood pressure එක අඩු වෙනවා. ඊට පස්සේ aldosterone අඩු වෙනවා. sodium සහ water retention එක අඩු වෙනවා. blood volume එක අඩු වෙනවා. blood pressure එක. දැන් කියාගන්න පුළුවන් නේද? දැන් ඇක්ටි හැදෙන්න දෙන්න පුළුවන්ද මේක? action එක. එහෙනම් beta blockers වල action එක ඔන්න ඔකයි කියලා මතක තියාගන්න. හරි? beta blockers වල action එක. right. අපි යන්නේ ඕක වෙන්න ඕනි අවස්ථා. ඔන්න ඔය තත්ත්වෙ නිසා අපි පාවිච්චි කරන්න පුළුවන් රෝගී තත්ත්වයන් මොනවද වෙන්නේ? හරි? right. කියමු බලන්න එහෙනම් මොකද වෙන්නේ? මොන රෝග තත්ත්වයන් වලට මේක දෙන්න පුළුවන්? ඉන්ඩිකේෂන් ලබා දෙන අවස්ථා. දැන් එක කියලා කියන්න බලන්න. heart rate එක අඩු වෙන යුතු අවස්ථාවල් අපිට කියන්න පුළුවන් නේද? heart rate එක අඩු කළ යුතු අවස්ථාවල්. tachycardia heart rate එක වැඩි වෙලා තියෙන දෙයකට අඩු කරන්න මේව දෙන්න පුළුවන් නේද? ඉති බලන්න පුළුවන් කලින් ඉන්ඩිකේෂන් දෙන්නේ tachycardia කියන්නේ මොකද්ද? heart rate එක වැඩි වෙනවා. ඒක අනිත් පැත්ත මොකද්ද? bradycardia. tachycardia. right? දෙවෙනි එක. අපි මේ පාඩමක් කියනවා hypertension. ආයෙ මොකද කියන්නේ? අපුලන්නේ කියන්නේ heart rate එක අඩු. heart rate එක වැඩි වෙනවා අපේ thyroxine level එක වැඩි වෙනවා. හරි? ඒ thyroxine කියන්නේ highly metabolic hormone එකක්. thyroxine වැඩි කට්ටිය මොකද වෙන්නේ? ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි heart rate එකට heart rate ඉඳිවිඩි දාලා ගැහෙනවා. අතට දැනෙන තරම් ගැහෙනවා. අපි කියන්නේ palpitation කියලා. අතට ගැහෙන තරම් heart එක ගැහෙනවා නම් palpitation කියලා කියන්නේ. يعني palpable කියන්නේ අත ගාලා බලනවා කියන එක. දැන් මම agriculture diploma එකක් කරලා NDT agriculture. ඉතින් ඒකෙදි අපිට හම් වෙන හාවියන්ගේ පැටව ගන්න ගණන් කරනවා. හරි? කොහොමද? බඩ අත ගානකොට කියන කාල ගාන දැනෙනවා. හරි? ඒක කියනවා palpable කියලා. palpable කියන්නේ අත ගාපුවම දැනෙනවා. දැන් heart එක දිගින් ගාලා ගහනවා නම් අත ගන්නකොට මේකට කියනවා අපි palpitation. hormone level එක thyroxine level එක වැඩි වුණාම අපේ heart එකේ වේගය වැඩි වෙනවා. අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මොකද ඇඟේ තියෙන ශක්තිය
ගහන වෙනවා බොහොම වේගයෙන් බර අඩු වෙනවා. හරි? ඒක නේද? එහෙනම් හයි තයිරොක්සින් වැඩි වෙනවට අපි කියනවා ලේවල කියනවා තයිරොටොක්සිකෝසිස්. තයිරොක්සින් ටොක්සිස් වෙනවා. තයිරොටොක්සිකෝසිස්. මොන දෙයකටද දෙන්න පුළුවන්? පාලනය කරන්න කොපමණ කාලයක් අපි දෙනවා. හරි? තයිරොටොක්සිකෝසිස්. ඇන්ජයිනා. ඇන්ජයිනා කියන්නේ heart එක blood supply කරන coronary artery එක. පිරිස එක ධමනිය සිහින් වෙලා. ඒක ඉහිල් කරන් පුළුවන් මේ කෙල්පන් resistance අඩු කරනවා මේක. ඉහිල් කරන් පුළුවන් ඒක ඒ රිසර්ච් ගත්තා. ඇන්ජයිනා. මේ බීටා බ්ලොකර්ස් තමයි වැඩිම ඉන්ඩිකේෂන් ගානක් තියෙන ඩ්‍රග් එක. හරි? අපි දැනට කීපයක් විතරක් ලියාගමු. හරි? තවන්න අපි බලනවා එරිත්මියා heart එකේ එරිත්මියා අඩු වැඩි ගාව දෙන්න පුළුවන් එරිත්මියා. yes. තව දිනා තයිරොටොක්සිකෝසිස්, හයිපොතයිරොයිඩිසම්, එන්ජයිනා, ටැකිකාර්ඩියා, තව ගොඩක් ඒවා දෙන්න පුළුවන්. ග්ලූකෝමා, හයිඩ්‍රොක්සයිඩ් ටිමොලෝන් කියලා. මේක තමයි ග්ලූකෝමා. ග්ලූකෝමා. ඔයාලා ඊළඟ දවසේ මම කරගෙන ඉන්න වැඩේ තමයි බීටා බ්ලොකර්ස් වල ඉන්ඩිකේෂන් ටිකක් ලියාගෙන ඉන්න. ගෲප් ක්ලාස් එකට එකතු වෙන්න. right? එහෙනම් අපි යන ඊළඟ එකට ටැග් දාලා යමු. ඒක වෙලාවක් නෑ නේද? අපි යමු. ඉන්ඩිකේෂන් හරි කන්ට්‍රා ඉන්ඩිකේෂන්. කන්ට්‍රා ඉන්ඩිකේෂන්. ලබා දෙන්න බැරි යනවා. කන්ට්‍රා ආදර කියන්න පුළුවන්ද? එකක් මම කිව්වා. Asthma. ඇස්මා නේද? එළි. ඇස්මා. ඇදුම. ඊළඟ එක අහගන්න. හරි? මේක අහගන්න. අපේ heart එකේ තියෙන මෙන්න මෙහෙම එකක්. heart එක block වෙන අවස්ථාවක්. ඒ electric conduction system එක සමහර තැන්වල මොකද? අපේ liver එකේ විදුලි පරිබද සමානලා short වෙනවා. මොකද දෙයක් ඉන්න short වෙනවා. ඒ වගේ අපේ heart එකේ මොකද? conduction system එක short වෙලා block වෙනවා. ඉතින් ඒක block වුණාම විදුලි ජීවත් ගන්න මොකද වෙන්නේ? මේක ආකාර තුනක් තියෙනවා. පළවෙනි අවස්ථාවේදී අපි first degree heart block. හරි? first degree එක තමයි more conduction. හරි? more conduction. ඕනකට වඩා වැඩිපුර conduction තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී තියෙනවා second degree heart block. ඒක වෙන්නේ කොහොමද? මෙහෙම කොහොමද තමයි ඈතින් ඈත තියෙන්නේ. ඒ දෙකේ මේ ගත්තාම ඈතින් ඈත තියෙන්නේ. කොහොමද? කොහොමද තියෙන්නේ? third degree එකේ මොකද වෙන්නේ? heart block එකක් ආව third degree එකේ no conduction. මේක half conduction. හරි මේක no conduction. දැන් මොකද වෙන්නේ? හරි මේ වෙන්තුන් මේ කාටද බීටා බ්ලොකර්ස් දෙන්න පුළුවන්. ඉතින් ගැටලුවක් මෙන්න මේක දෙන්න පුළුවන් නේද? අයි ඕනවට කරන කන්ඩක්ෂන් තියෙනවා. මුල් භාගය මේ බවට පරිවර්තනය වෙයි බීටා බ්ලොකර් එකක් දුන්නොත් නෙවෙයි. හැබැයි මේ ලෙඩෙක් දුන්නොත් එහෙම එයා මෙහෙම වෙනවා. මේ තත්ත්වෙට පස්සේ ඒ heart rate එක අඩු වෙනවා. දැන් මෙහෙම නේද දුන්නොත් මොකද වෙන්නේ? හරි? ඒ කියන්නේ second degree එක තමයි third degree එක තමයි මේ heart block කියලා දෙන්න බෑ. හරි? අවුරුද්ද දෙකක්. දාගන්න. හරි? මොකද්ද? දාගන්න මේක. හරි? Concentration. Second or third degree heart block. Heart block. Second or third degree heart block. Hả? Like
hypotension. ඒක අනිත් එක කොහොමද දෙන්නේ? hypotension. heart එක විසින්ම ගන්න එක shock එකට. අපි කියනවා cardiogenic shock. heart එක නවතිනවා. එකපාරට බාධානම් වල නවතින්නේ. ඒ වගේ වෙනවා. එහෙම කට්ටියට ඉඳලා තියෙන power shock එක. අපි කියනවා cardiogenic heart එක විසින්ම ජනනය කරන shock එක. cardiogenic shock. ඊට පස්සේ uncontrolled heart failure. uncontrolled heart failure. අපිට පාලනය කරගන්න බැරි තරම් මේ heart failure එකක් આવුත් එයාලා මෙහෙම දෙන්නේ යන නිසා මේක. හරි. heart rate එක දැඩිව අඩු වෙලා තියෙනවා. mass bradycardia. mass bradycardia. මේකට දෙන්නේ නැහැ. හරි. right. එහෙනම් මතක තියාගන්න ඔන්න contraindication එක asthma, secondary or third heart block, hypotension, cardiogenic shock, uncontrolled heart failure, mass bradycardia. හරිද? right. side effect වල දැන් ටක් දාලා side effect මම ඒකට වල පීටුව ටිකක් පෙන්නගෙන යන්න ටක් ගාලා අපි ඒක බලමු. මේ තියෙන්නේ මේ තියෙන්නේ පීටුව තමයි. හරි? ඒක තමයි ගන්න. මේ බලන්න. බීටා බ්ලොකර්ස් ගත්තාම මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක අඩු වෙනවා. හයිපෝටෙන්ෂන් වෙනවා. heart එකට මහන්සි වෙනවා. නේද? හරි? බ්‍රැඩිකාඩියා. හරි? ඊට පස්සේ ඇඟට මහන්සි ගොඩක්. හරි? අපි කියනවා මේකට fatigue කියලා. physical tiredness. අපි කියන්නේ fatigue කියලා. සමහර අයට මේක ගත්තාම මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ. හරි? නිින්ද යන්නේ නැහැ. අපි ඒකට කියනවා හඳයි තරුවයි පේනවා. ඒ කියන්නේ සතිස්ථානේ පේනවා. නෑ නිින්ද යන්නේ නැහැ. මේ S2 අරන් ඉන්නේ. අපි කියන එකට ඉන්සොම්නියා කියලා. අපිට වැඩිපුර තියෙන දෙන්නේ නිින්ද යන්නේ නැති එක. ඉන්සොම්නියා. හරි? ඉන්සොම්නියා. හරි? ඊට පස්සේ ආයෙ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක දෙන්නද? ආයෙ එකක් තියෙනවා. මම මෙතන ඒක දාලා නැහැ. ඇඳේ දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා. අපි කියනවා sexual dysfunction කියලා. හරි? මොනවද එහෙනම් දැන් මතකින් කියන්න ටට්ටක් කරලා මේ විදිහට බලාගෙන hypotension, හරි? bradycardia, fatigue, insomnia, sexual dysfunction. right. දාගන්න අපි කතා කරලා side effect එක hypotension pressure එක අඩු වෙනවා. bradycardia heart rate එක අඩු වෙනවා. හරි? ඊට පස්සේ fatigue physical tiredness fatigue. හරි? ඊට පස්සේ insomnia හරි? නිින්ද නැති බව. ඊට පස්සේ sexual dysfunction. මේකට impotence කියලා කියනවා. හරිද? impotence. right. එහෙනම් ඔන්න ඔයාලගේ මොකද බීටා බ්ලොකර්ස් පාඩමට අදාළ කොටස් ඉන්ඩිකේෂන්, contraindication, side effect. ඔය ටික පාඩම් කරගෙන ලෑස්ති වෙන්න ඊළඟ සතියේට. හරිද? ඊළඟ සතියේ අපිට වැඩෙන්නේ අවුරුදු සතිය දැයිලා 8:15 නෙමෙයි ඊට පස්සේ මොන්නේ ඉරිදා හවස පන්තියට කට්ටිය එකතු වෙන්නේ පොදු පන්තියක් කරන වෙලාවට ඉරිදා මම ඔයාලට දාන්න කවදාද කියලා එදාට එකතු වෙන්න. හරිද? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි අවුරුදු අපි කොහොමද කරන්න බැරි වෙයි රටින්ම දානවා කට්ටිය ටිකක් අවුල් කාලෙකදී. හැබැයි ඒ ක්ලාස් එක මිස් කරන්නේ නෑ මම. ඒ බ්‍රහස්පති දෙවියන්ගේ ඒක තියෙන ඉරිදා. හරි? හවස අපරම තියෙනවා පන්තියේ. ඒකට කට්ටිය එකතු වෙනවා. හරි? මම මෙතෙන් දාන්න වෙලාවයි ලින්ක් එකයි ඔක්කොම ගන්නම්. ඒකට එකතු වෙන්න. ඒකේ මම කරන්නේ ඔයාලට කරේ නෑ මම ආහාර දීම පද්ධතියේදී අනුබෙහෙත් පාඩම සහ වමනය කියන පාඩම.
මේ දෙක කරන වෙලාවට ලැප් වෙලා ඉන්න. හරි. ලබන සතියේ විශේෂයි මේක නෙමෙයි කරන්නේ අර කොටස් දෙක කරන්නේ ඊට පස්සේ ක්ලාස් එකේ මේක සාමාන්‍ය දෙයක්. හරි. ඕනි දැන් මම කිව්වා මොනවද මේ පාඩමේදී මොනවද? PWS ගත්තහම ඇක්ෂන් එක කිව්වා දෙපැත්තකින් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ ඉන්ඩිකේෂන් ගත්තහම මම කිව්වා මොනවද ඇස්මා sorry hypertension ඊට පස්සේ anxiety ඊට පස්සේ angina ඒ වගේ ගොඩක් ඒවා මම කිව්වා නේද? contra indication ගත්තහම මම කිව්වා asthma හරි ඊට පස්සේ hypertension cardiogenic shock second order heart block හරි uncontrolled heart failure හරි මාස් බෙලිකාර්ඩිය වගේ ගොඩක් ඒවා කිව්වා. ඊට පස්සේ side effects වලට hypertension ඊට පස්සේ fatigue බෙලිකාර්ඩිය ඊට පස්සේ මතක් වෙනවා නම් වලට නේද? insomnia ඊට පස්සේ sexual dysfunction ඒ වගේ දේවල් side effects වලින් මේකේ මතක තියාගන්න indication contra indication side effect action. දැන් අද මම කරා කාණ්ඩ දෙකක් එකක් තමයි diuretic අනිත් එක තමයි beta blocker. ඔය කාණ්ඩ දෙක හොඳට බලා ගන්න. හරි. එහෙනම් මම අදට පන්තිය නවත්තන්න අපි ඊළඟ සතියේ හම්බෙන්නේ ඉරිදා හවස 4ට. හරි. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ලබන්නේ නැහැ. හරි. එහෙනම් හැමෝටම විරාමයක් මම කතා කරනවා. හරිද?